මීට වසර 2329ට කලින් මිහිඳු මහරහතන් වහන්සේ ලක්ධරණී තලයට වැඩම කරලා උන්වහන්සේ සුමන සාමණේරයන් වහන්සේට සක්වල සිසාරා දෙවි දේවතාවුන් වහන්සේලාට ධර්ම ශ්‍රවණයට ආරාධනා කරන්නේයි ආරාධනා ගලට වැඩම කරලා සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා ආදී වශයෙන් දේවතා ආරාධනාව සිද්ධ කළා. එතෙන් සිට මේ ස්ථානයේදී ඇසුනේ ශ්‍රවණීය වුණේ ශ්‍රී සද්ධර්ම ස්කන්ධයයි. ඒ නිසා එවන් ස්ථානයක සිට එදා කළු බුද්ධ රක්කිත හාමුදුරුවෝ කළුවර රැයක කළුවර ගසක් මුල සිට කාලකාරාම සූත්‍රය දේශනා කළ ආකාරයෙන්ම අදත් සූදානම් වන්නේ යුගාසන ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න. එසේනම් මේ පින්බිමේ සිට අපි සූදානම් සුගායන ධර්ම දේශනාවක් ඔබට රැගෙන එන්නට. ඉතින් මේ වෙලාවේ ඊ타මත්ම নমස්කාර පූර්වකව ආරාධනා කරනු ලබනවා. ශාස්ත්‍රවේදී පූජ්‍ය දලුගම සමිත ඥාන ස්වාමින් වහන්සේටත් ඒ වගේම ශාස්ත්‍රපති පූජ්‍ය සගම අනුමදස්සි ස්වාමින් වහන්සේටත්. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අතිගෞරවාස්පද ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරස්ථානය ඇතුළු අනිකුත් විහාරස්ථානයන්හි ආදීශ්වර ගරු කටයුතු නායක මාහිමිපාණන් වහන්සේ වර ප්‍රමුඛ මහා සංඝරත්නයෙන් අවසරයි. ඒ වගේම මේ ධම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ පූජනීය අප හිතවත් කල්යාණ මිත්‍ර සගම අනුමදස්සි හාමුදුරුවන් වහන්සේගෙන් අවසරයි. සදහැවත් පින්වතුනි, අද උතුම් පොසොන් පුර පසළොස්වක පෝය දවස. ඒ වගේම විශේෂයෙන්ම ලංකා ඉතිහාසයේ හැරවුම් ලක්ෂය බඳු සන්ධිස්ථානයක් සටහන් කරන මේ උතුම් දවස තුල සිරස ටීවී නාලිකාව තුලින් රටට, ජාතියට, ආගමට ඉතා වැදගත් වෙන ආගමික වත්පිළිවෙත් වතාවත් රාශියක්ම සිද්ධ කරමින් පවතින අවස්ථාව. විශේෂයෙන්ම අද අපි මේ වෙලාවේදී බලාපොරොත්තු වෙන්නේ ඒ යුගාසන ධර්ම දේශනාමේ පින්කමට විශේෂයෙන්ම ඔබගේ ප්‍රඥා දොරටුව විවෘත කර දීම සඳහා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් මෙරටට ගෙනෙන ලද බුදුරජාණන් වහන්සේගේ ශාන්ත පණිවිඩය ඔබගේ ජීවිතයට සමීප කරලා දීලා ඔබගේ ජීවිතයේ ඒ තුලින් අර්ථවත් කර ගැනීමේ බලාපොරොත්තුව පෙරදරි කරගෙන තමයි අපි මේ අවස්ථාවට සහභාගී වෙමින් කටයුතු කරන්නට යෙදෙන්නේ. විශේෂයෙන්ම අද දවසේදී අපිට මේ සාකච්ඡාව මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩවිවීම පමණක්ම සීමාවට පත් කරන්නේ නැතුව ඒ නොබ්බට ගිහිල්ලා ඔබගේ ජීවිතයට යම් අවබෝධයක් ලබා ගැනීමේ බලාපොරොත්තුව පෙරදරි කරගෙන තමයි ඔබ සියලුම දෙනා අප හා සම්බන්ධ වෙමින් කටයුතු කරන්නට යෙදෙන්නේ. විශේෂයෙන්ම අපිට මතක් කරන්නට ඕනේ මේ ඓතිහාසික සිද්ධිය සිදුවීමට පෙර සහ පසු තත්වයන් පිළිබඳව. අපි ඒක සාකච්ඡා කරනවා ප්‍රාග් මහින්ද යුගය පිළිබඳව. සාමාන්‍යයෙන් ප්‍රාග් මහින්ද යුගය කියලා කියන්නේ ක්‍රිස්තු පූර්ව 5 වෙනි සියවසටත් ඔබට ගොසින් විජයාගමනය ඊටත් පෙර ආතුව හෙළදිවයිනේ කුමන ශිෂ්ටාචාරයක් මත පදනම් වූවාද කියන කාරණාව අපි සාකච්ඡා කිරීමට අවශ්‍ය වෙනවා.
නමුත් වර්තමානයේ අපි බොහෝ දුරට ඉතිහාස ග්‍රන්ථ පරිශීලනය කිරීමේදී බොහෝ දුරට කොඩ්රින්ටන් පරණ විතානාදීහු සකස් කරන ලද ඉතිහාස ග්‍රන්ථයන් අපිට විෂයක් විදිහට සාකච්ඡා කරන්නට සිද්ධ වෙලා තියෙනවා. ඒ කෙසේ වෙතත් අපි බුදුරජාණන් වහන්සේගේ දහම අපේ ජීවිතයට කුමන ආකාරයෙන් ලැබුණද කියන කාරණාව පිළිබඳව හැම කෙනෙක්ම හොඳාකාරවම දන්නවා. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමත් සමගම මේ ලක්ධරණී තලය තුල සම්බුද්ධ ශාසනය ස්ථාපිත වූ බව ඔබ මම කවුරුත් දන්න කාරණාවක්. ඊට පෙර ආතුව අපිට ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය මේ ලක්ධරණී තලය තුල තිබුණේ නැද්ද කියන ප්‍රශ්නේ බොහෝ කෙනෙකුට අද වෙනකොට ප්‍රශ්න කිරීමට තරම් ස්වභාවයක් උද්ගත වෙලා තියෙනවා. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ ලෝතර සම්මා සම්බුද්ධත්වයෙන් 9 වෙනි මාස ලංකාවට වැඩම කරන්නට යෙදුණා. ඒ වගේම වර්ෂ 5ක් ගත වීමෙන් බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරන්නට යෙදුණා. ඒ වගේම වසර 8ක් ගත වීමෙන් බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරන්නට යෙදුණා. අපි හැමෝම අහලා තියෙනවා මයංගනන් නාගදීපං කල්යාණං ආදී වශයෙන් පිළිවෙලට මේ ස්ථානවලට බුදුරජාණන් වහන්සේගේ වැඩමවීම සිද්ධ වුණා කියලා. නමුත් කෙනෙකුට ප්‍රශ්නයක් ඇති කරනවා, කෙනෙක් අපින් ප්‍රශ්නයක් අහන්න පුළුවන්, ස්වාමින් වහන්සේ ඇයි බුදුරජාණන් වහන්සේ වැඩම කරලත් මේ සම්බුද්ධ ශාසනයේ ලක්ධරණීය තලයේ තුල ස්ථාපිත කරගන්නට බැරි වූයේ කියන ප්‍රශ්නේ. මොකද හේතුව බුදුරජාණන් වහන්සේ බුදු මුවින්ම දේශනා කරලා තියෙනවා, මහණෙනි අනාගතයේදී මගේ ශාසනය මහින්ද නැමැති භික්ෂුවක්, බුද්ධ වචනේම පැහැදිලි කරනවා, මහින්ද නැමැති භික්ෂුවක් අනාගතයේදී මගේ ශාසනය ලක්ධරණී තලය තුල ස්ථාපිත කරනවා කියලා. බුදුරජාණන් වහන්සේ මේක කලින් ප්‍රතිඥා දීපු එකක්. එතකොට මීට පෙර ආතු අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා ප්‍රාග් බෞද්ධ යුගයේ. දැන් අපිට අහු වෙනවා ප්‍රාග් බෞද්ධ යුගයේ විමර්ශනය කරනකොට අපේ හාමුදුරුවනේ පණිත කියලා රජ කෙනෙක් අපිට මුණ ගැහෙනවා. ඒ පණිත කියන රජතුමාගේ භාණ්ඩාගාරිකයා විදිහට කටයුතු කරන්නේ සමන් දිව්‍ය රාජයා. වර්තමානයේ අපි වැඳුම් පිදුම් කරන සමනල ගිරියට අධිපති සමන් දිව්‍ය රාජයා භාණ්ඩාගාරිකයෙක් විදිහට කටයුතු කරලා තියෙනවා. ඊට අමතරව තවත් මූලාශ්‍ර තපස්සු භල්ලුකාදී වෙළඳ දෙබෑයන් ලංකාවට පැමිණීම, බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා රැගෙන ලංකාවට පැමිණීම ආදී ඓතිහාසික සිද්ධි රැසක් අපිට මේ ප්‍රාග් ඓතිහාසික යුගයේදී අපිට දැක ගන්නට ලැබෙනවා. ඒ කෙසේ වෙතත් අපිට බොහෝ දුරට හාමුදුරුවනේ ඉතිහාසය අධ්‍යයනය කරන්න වෙන්නේ මහා වංශය, දීප වංශය, තූප වංශය ආදී හත් වනගල්ල විහාර වංශ ආදී වංශ කතා ආශ්‍රය කරගනිමින් තමයි අපිට මේ මහා වංශයේ යම් තොරතුරු සිද්ධීන් අපිට සනාථ කරගන්නට පුළුවන්කමක් තියෙන්නේ. මක් නිසාද යම් කරුණක් තහවුරු කර ගැනීම සඳහා සාහිත්‍ය මූලාශ්‍ර මෙන්ම පුරාවිද්‍යා මූලාශ්‍රද අවශ්‍ය කරන බැවින්. දැන් බොහෝ දුරට ඉතිහාසඥයන්ගේ මතයට අනුව මේ පුරාවිද්‍යා මූලාශ්‍රයන් විශ්වසනීයත්වයෙන් යුක්ත බව ඉතිහාසඥයන්ගේ පිළිගැනීමක් තියෙනවා. බොහෝ දුරට පුරාවිද්‍යා මූලාශ්‍රයන්ගෙන් ගත්තු තොරතුරු තහවුරු කරගනිමින් පළවෙනි වර, දෙවෙනි වර, තෙවෙනි වර තහවුරු කරගනිමින් මේ වංශ කතා නමින් ග්‍රන්ථ නිර්මාණය කරන්නට යෙදුණා. මේ කෙසේ වෙතත් අපේ ඉතිහාසයෙන් කපා හැරපු කොටසකුත්, වැළලී ගිය කොටසකුත්, සංගවා තැබූ කොටසකුත් අපේ ඉතිහාසය තුල තියෙනවා. දැන් සමහර වෙලාවට අපි විවිධ යුග සාකච්ඡා කරනවා. දැන් බොහෝ දුරට අපි මනක්කල්පිත යුගයක් ලෙස බොහෝ අයගේ ਵਿਚාරයක් තියෙනවා රාවණ යුගය පිළිබඳව. බොහෝ අයගේ පිළිගැනීමක් තියෙනවා නෑ එසේ වුණා, එය සත්‍යයක්, ඒ ආකාරයෙන් වුණා කියලා. ඒ නිසා අපි මේ වෙලේදී මධ්‍යස්ථ විදිහට අදහසක් ප්‍රකාශ කරන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේගේ දහම පිළිබඳ දැනුමක් ප්‍රාග් බෞද්ධ යුගයේ ඒ ප්‍රදේශවල තිබුණා. දැන් මහාවංශ කතුවරයා බුදුදහම හැර අනිකුත් සියලුම ආගම්
මෙහි තිබුණා කියන්න සාක්ෂි සියල්ලක්ම සටහන් කරලා තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශාසනය කාන්තේම මේ ධර්ණිතලය තුල තිබුණා. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනයත් සමගම අපේ හාමුදුරුවනේ විවිධ කලා ශිල්ප නිර්මාණ ශිල්ප බොහොමයක් බිහුණා. දැන් අපි දාහලා තියෙනවා දේවානම් පියතිස්ස රජතුමා ධර්මාශෝක මහා අධිරාජයාගේ පෑණි මිතුරෙකු බව සඳහන් වෙනවා. එතකොට අපිට පෑණි මිතුරෙක් යනුවෙන් සඳහන් වීමෙන් යම් පැහැදිලි මතයකට එන්න පුළුවන් ලේඛනගත කලාවක් ලිවීමේ කලාවක් තිබුණා කියලා. දැන් බොහෝ දුරට අපි සිංහල භාෂාව ගත්තාම බොහෝ අයගේ පිළිගැනීම තමයි අපි හඳුන්නේ පාලි සහ සංස්කෘත භාෂාවන්ගේ මිශ්‍රණය පෝෂණය තමයි සිංහල භාෂාව කියලා. දැන් අපිට කුමාරතුංග මුනිදාසයන්ගේ අදහසට අනුව බැලුවොතින් එතුමා සඳහන් කරනවා හෙළ බස කියලා. හෙළයන්ටම ආවේනික වෙච්ච බසක් තිබිලා තියෙනවා. දැන් අපි භාෂාවේ වුණත් අපි කතා කරනවා සුද්ධ සිංහල හෝඩිය කියලා. මිශ්‍ර සිංහල හෝඩියක් නෙමෙයි. සුද්ධ සිංහල හෝඩිය යම් බ්‍රාහ්මී අක්ෂරයන්ගේ පරිණාමයක් බව අපි මතක තබා ගන්නට ඕනේ. ඊට අමතරව අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අපි හඳුනන අපි මේ වැඩ ඉන්න මිහින්තලා භූමිය පිළිබඳව. මේ භූමිය කියලා කියන්නේ ඓතිහාසික වැදගත්කමින් යුක්ත දෙයක්. දැන් අපිට දැක ගන්නට පුළුවන් කමක් තියෙනවා මේ මගේ දකුණු පසින් තියෙනවා ස්තූපයක්. ඒ ස්තූප රාජානන් වහන්සේ අම්බස්තල ස්තූප රාජානන් වහන්සේ. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ උන්වහන්සේ පරිනිර්වාණයට පත් වුණාට පස්සේ උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරන්නට යෙදුනේ මේ මගේ දකුණු පසින් තියෙන ඒ අම්බස්තල ස්තූප රාජානන් වහන්සේ තුලයි. එතකොට අපිට පැහැදිලි වෙනවා අපි සාමාන්‍යයෙන් ඉතිහාසය හදාරනකොට අපේ පුංචි දරුවෝ දන්නේ අපේ හාමුදුරනේ මිහිඳු හාමුදුරුවෝ වැඩම කරා ගලක් උඩට ආවා. අර පාලි පාඨයේ කියනවා සමනාමයන් මහරජ ඒ පාඨය කියලා අපි ඔච්චරයි මිහින්තලේ විදිහට දකින්නේ. දැන් පොසොන් පුරපසළොස්වක පොය දවසක සැරසිල්ලක් විදිහට අපි ගල් තලාවක් හදලා නේද? ඒ අතර ඒ ආපු දූත පිරිස ඉට්ටිය උත්තිය සම්බල බද්දසාල සුමන සාමණේර භණ්ඩුකාදී උපාසකයන් යොදලා මිහිඳු මහරහතන් වහන්සේවත් එතෙන්ට දාලා ඒ ආපු සිද්ධිය චිත්‍රණය කරන ස්වභාවයක් තිබුණා. එතකොට අපි ඉගෙන ගන්න ඕනේ කාරණාවක් තමයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා අවුරුදු 48ක් තරම් කාලයක් වැඩ හිටියා මේ ලංකාව තුල. උන්වහන්සේ උපසම්පදාව ලබන්නේ වයස අවුරුදු 20න්. එතකොට ද්වාදස වාර්ෂිකෝ කියලා මහා වංශය සඳහන් වෙන්නේ උපසම්පදාවෙන් අවුරුදු 12කට පස්සේ. අවුරුදු 12කට පස්සේ කියන්නේ වයස අවුරුදු 32ේදී. මිහිඳු මහරහතන් වහන්සේ තරුණයෙක් වෙලා ඉද්දී තරුණ කාලෙදීම ලංකාවට උන්වහන්සේ වැඩම කරන්නට දෙනවා. ඒ නිසා මේ ඓතිහාසික සිද්ධිය බොහෝ දුරට පුංචි දරුවන්ගේ අතරිනුත් ගිලිහී තියෙනවා. දැන් මහින්දාගමනය කියලා ඉතිහාස ග්‍රන්ථවල අපේ හාමුදුරනේ සඳහන් කරලා තියෙන නිකන් නම් ටිකක් විතරයි. නිකන් උඩින් පල්ලෙන්. මොකද හේතුව අපිට තේරෙනවා වර්තමානයේ ජීවත් වෙන විවිධ පාලක පන්තීන් විසින් අපේ ඈත ඉතිහාසයත් ඒ වගේම මෑත ඉතිහාසයත් ඉතා සූක්ෂම ලෙස මකා දමන ස්වභාවයක් අපිට මේ ඉතිහාස ග්‍රන්ථ සකස් කිරීමේදී අපිට පැහැදිලිව පේන්න ගන්නවා. ඒ නිසා මේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරපු මේ පිම්බිම උන්වහන්සේ පරිනිර්වාණයට පත්විච්ච මේ පූජනීය බිම මේ පූජනීය භූමියට රහතන් වහන්සේලා දහස් ගාණක් ලක්ෂ ගාණක් මේ පුණ්‍යවන්ත භූමියට රහතන් වහන්සේලා වැඩම කරලා තියෙනවා. ලක්ෂ ගණන් රහතන් වහන්සේලා මේ පුණ්‍යවන්ත භූමියේ පාදස්පර්ශය කරපු පුණ්‍යවන්ත භූමියක් තමයි මේක. දැන් අපි දන්නවා මේ අපේ එක පැත්තකින් තියෙන අම්බස්තල ස්තූපය ගත්තට පස්සේ කකුසඳ බුදුරජාණන් වහන්සේ ඓතිහාසික විගය සඳහන් කරනකොට කකුසඳ බුදුරජාණන් වහන්සේ මේ ස්ථානයට 40000ක් මහරහතන් වහන්සේලා සමග වැඩම කරලා තියෙනවා. දැන් සමහර විට කෙනෙකුට පුදුමයට පත් වෙන්න පුළුවන් අපේ හාමුදුරනේ මිහින්තලයට අපි මෙච්චර ගියා. අපි නිකමටවත් අහලා තිබුණේ නෑනේ මේ කකුසඳ බුදුරජාණන් වහන්සේ මෙතනට වැඩම කරා කියලා. අපි අහලා තියෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරා කියන එක විතරමයි. කකුසඳ බුදුරජාණන් වහන්සේ 40000ක් පිරිස සමග ඒ කාලේ මේ වසංගත රෝගයක් තිබුණා. මේ මහා මාරියා කියලා වසංගත රෝගයක් රකුසංගෙන් ඇතිවෙච්ච රකුසංගෙන් ඇතිවෙච්ච රෝගයක්.
එතකොට මේ රෝගේ ලක්ෂණය තමයි ඇස් රතු වෙන්න ගන්නවා. ඇස් රතු වුණාට පස්සේ කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කියනවා මේ ඔයාගේ ඇස් රතු වෙලා කියලා කියනකොට මොකද වෙන්නේ? කියපු කෙනාගෙත් ඇස් රතු වෙන්න ගන්නවා. ඒ කියන්නේ එහෙම කිව්වහම බෝ වෙන රෝගයක් තිබ්බා. මේ රකුසංගෙන් ඇති වෙන මේ රෝග සමයේදී තමයි උන්වහන්සේ මේ ස්ථානයට වැඩම කරන්නට යෙදුනේ. එතකොට උන්වහන්සේ මේ ස්ථානයට වැඩම කරලා බොහෝ අයට ධර්ම දේශනා කරන්නටදී ඒක අපේ මැකීගේ ඉතිහාසයේ සාමාන්‍ය නාමික වශයෙන් දැන් පොල්පිටිගම ප්‍රදේශයේ ඇතම් ශිලාලේඛනවලදී අපිට තහවුරු වෙනවා කකුසඳ බුදුරජාණන් වහන්සේගේ වැඩමවීම පිළිබඳව ශගස අගත අනගත චතුදිස නාම කෝණාගම බුදස කියලා. එතකොට මේ කකුසඳ නාම බුදස කියලා. ඒ කියන්නේ කකුසඳ බුදුරජාණන් වහන්සේ මේ ස්ථානයට වැඩම කරපු ලංකාවේ ඉතිහාස සෙල්ලිපිවල සඳහන් වෙනවා. ඊළඟට බුද්ධ සමයේ ගත්තට පස්සේ කොණාගම බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ කොණාගම කකුසඳ කොණාගම කාශ්‍යප සහ ගෞතම කියන බුද්ධ ශාසනයන් ගත්තට පස්සේ මේ බුද්ධ ශාසනයන් හතරම වැඩ සිටිය බුදුරජාණන් වහන්සේලා මේ පිම්බිමට වැඩම කරලා තියෙනවා. ඒ නිසා අපිට ඓතිහාසික වශයෙන් ගත්තට පස්සේ මහින්දාගමනය කියන එක අපිට මිහිඳු මහරහතන් වහන්සේ ධර්මයේ ලංකාවට රැගෙන ඒම ප්‍රධානම වාගේම අනිකුත් බුදුරජාණන් වහන්සේලා ලංකාවට වැඩමවීමත් ප්‍රධාන වෙනවා. ඒ වගේම තමයි මේ අපේ වම් පැත්තෙන් අපිට පිටිපස්සෙන් පේනවා මිහින්තලා චෛත්‍ය රාජානන් වහන්සේ. එතකොට මේ මිහින්තලා චෛත්‍ය රාජානන් වහන්සේ ගත්තට පස්සේ බොහෝ කෙනෙක් මේ මිහින්තලා චෛත්‍ය රාජානන් වහන්සේ බලන්න ඇවිල්ලා තියෙනවා. සමහරට මේ වටා පැදකුණු කරන්නේ නැති, ප්‍රදක්ෂිනා කරන්නේ නැති. එතකොට මේ චෛත්‍ය රාජානන් වහන්සේට බොහෝ කෙනෙක් වන්දනමාන සිද්ධ කරන්නත් ඇති. හැබැයි අපි ඉගෙන ගන්න ඕනේ කාරණාවක් තියෙනවා මේ චෛත්‍ය රාජානන් වහන්සේගේ ඇතුලේ තියෙන්නේ කුමක්ද කියලා. මේ චෛත්‍ය රාජානන් වහන්සේගේ ඇතුලේ විශේෂ දෙයක් තැන්පත් වෙලා තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ තැන්පත් වෙලා තියෙන්නේ මේ චෛත්‍ය රාජානන් වහන්සේ තුල. එතකොට අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ මේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ කියලා කිව්වට පස්සේදී බුදු කෙනෙකුට සහ සක්විති රජ කෙනෙකුට පමණයි මේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේලා පිහිටන්නේ. බුදු කෙනෙකුගේ දක්ෂිනාවර්තව මේක දකින්නට ලැබෙනවා. ඒ වගේම සක්විති රජ කෙනෙකුගේ වාමාර්ථව දක්නට ලැබෙනවා. එතකොට හාමුදුරනේ ඒ බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ ලබාගත්තේ බුද්ධ පරිනිර්වාණයෙන් පසු මහා කච්චායන මහරහතන් වහන්සේ. ඒ මහා කච්චායන මහරහතන් වහන්සේගෙන් පස්සේ ක්‍රමක්‍රමයෙන් පරම්පරාවට පැවතගෙන ඇවිල්ලා ඒ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ අන්තිමට මිහිඳු මහරහතන් වහන්සේ අතටපත් වෙනවා. උන්වහන්සේ මාණික්‍යමය කරඬුවකින්, ඒ කියන්නේ මණික් වලින් සකස් කරන ලද කරඬුවකින් මාණික්‍යයක් තුල බහාලා තමයි ඒක මේ රටට රැගෙන එන්නට යෙදෙන්නේ. ඒ නිසා මේ වගේ ඓතිහාසික සිද්ධීන් රාශියක්ම ඔබට මේ මිහින්තලා පුදබිමේ දැක ගන්නට පුළුවන්. ඒ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කිරීමට පෙර සහ පසු යුගයේ පිළිබඳව අපි ඊට කෙටි විපරමක් කළොත් අපි බලමු අපේ හාමුදුරුවනේ මේ පිළිබඳව තවදුරටත් ඉදිරියට සාකච්ඡා කරලා අපිට මේ සඳහා අපිට කුමන කාරණාවල් පදනම් කරගන්නට පුළුවන්කමක් ඇති වේද කියලා. ඔව්, හැමදිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරස්ථානයේ අති ගෞරවාර්හ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මේ වෙලාවේ සිරස ටීවී නරඹන පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේලාගෙන් අවසරයි. ඒ වගේම විශේෂයෙන්ම කැලණිය වේවැල්දුව ශ්‍රී ඥානිමලාරාම විහාරස්ථානයේ විහාරවාසී පරිවනාචාර්ය ශාස්ත්‍රවේදී අපේ විචිත්‍ර ධර්ම කතික දලුගම සමිත ඥාන ස්වාමින්ද්‍රයන් වහන්සේගෙන් අවසරයි. ඉතින් විශේෂ වැඩසටහනක් අපේ සිරස ටීවී තුලින් අද පොසොන් පොහොය දවසේ ඔබට නරඹන්නට අවකාශය සලසලා තියෙන වෙලාවක්. මේක අපේ හාමුදුරුවෝ සඳහන් කළා වගේ මේ යුගාසන ධර්ම දේශනාවක්. දැන් ඔබ
අහලා තියෙනවා ඔබට ශ්‍රවණය කරන්නට ලැබිලා තියෙනවා යුගාසන කවිබණ. යුගාසන කවිබණ දේශනා ඊට පස්සේ යුගාසුනක ඉඳලා කියන හිටිවන කවි අහන්න ලැබිලා තියෙනවා. ඉතින් අපි මේ පැරණි බණ කීමේ සම්ප්‍රදායක් ඉස්මතු කරලා ඒ සම්ප්‍රදාය නැවත මේ නූතන පරම්පරාවට සමීප කරන්නට අපි ඈත අතීතයේ කනින් අහපු බණ පොතින් කියවපු සම්ප්‍රදායක් ඔබට එකතු කරන්නට තමයි මේ අපේ හාමුදුරුවෝ සඳහන් කළා වගේම මෙවැනි වැඩසටහනක් ඔබත් එක්ක එකතු කරගන්නේ. ඇත්තටම අද පොසොන් පොහොය දවස ඔබ දාන සීල භාවනා කියන ත්‍රිවිධ විධ පින්කම් වල බොහොම ශ්‍රද්ධාවෙන් මේ වෙලාවේ නිරත වෙමින් ඉන්න වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ අපිව නරඹන්නේ. අපි අපේ දලුගම සමිත ඥාන ස්වාමින්ද්‍රයන් වහන්සේ ඊ타ත්ම බොහොම ගැඹුරු සහ වටිනා හරබර ප්‍රවේශයක් අපේ සාකච්ඡාවට එකතු කළා වහන්සේ. ඒක හරි වටිනවා. බොහෝ කරුණු හාරා උස්සලා ඉතිහාසයේ සම්බන්ධව දේවල් ගොඩක් අපිට එකතු කරා මේ වෙලාවේ. ඉතින් මම කැමති හාමුදුරුවනේ මහාවංශය කියන පොතේ ඇතුළට ගිහිල්ලා අපිට දැන් මේ මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනය සම්බන්ධව කතා කරද්දී ඒ ආගමනය සිද්ධ වෙන්න එහෙම නැත්නම් මිහිඳු මහරහතන් වහන්සේ මේ ස්ථානෙට වැඩම කරන්නට පසුබිම සකස් වෙච්ච හැටි වටපිටාව සකස් වෙච්ච හැටි මහාවංශය ඇසුරින් සහ අනිකුත් වංශ කතා සාහිත්‍ය මූලාශ්‍ර ඇසුරින් ඔබත් එක්ක පුංචි වෙලාවක් ඔබත් එක්ක සිහිපත් කරලා බෙදා ගන්න. මොකද නොඇසූ කරුණු අපේ හඳුරන්නේ බොහෝ ප්‍රමාණයක් මේ බණ පොත් ඇතුලේ මිහින්තලාව ගැන තියෙනවා. එහෙම කියන්නට හේතුව තමයි අපේ හඳුරන්නේ මම පහුගිය දවසක මේ මිහින්තලාව ගැන චිත්‍රයක් ඇඳපු ළමයෙක්ගේ චිත්‍රයක් දැක්කා. ඒක මේ යම් කිරිසක් විසින් ඔය සමාජ ජාලා මාධ්‍යවල පළ කරලා තිබුණා මිහින්තලාවට අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා ඉන්නවා. ඊට එහා පැත්තෙන් ගුවන් යානයක් යනවා. ඊට එහා පැත්තෙන් ගුවන් යානයක් යනවා. මේක මට හිතෙන්නේ මේ ළමයෙක් ඇඳා කියලා පෙන්නන්නට සමහර වෙලාවට මේ මිහිඳු හාමුදුරුවන්ගේ ආගමනය අවඥාවට ලක් කරන්නට සහ ඒක සම්බන්ධව මේ මිනිසුන්ගේ සිතේ තියෙන ගෞරවය නැති කරන්නට අර උන්වහන්සේගේ 이르දිපාතිහාර්ය පෑම සහ මහරහත් භාවයේ අවඥාවට ලක් කරලා ඇඳපු චිත්‍රයක් විදිහට මම ඒක දැක්කේ. නමුත් ඒක ළමයෙක් ඇඳයි කියලා අනුමාන කරන්න බෑ. මොකද ළමයි දන්නවා මහරහතන් වහන්සේ කෙනෙක් වැඩම කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ වගේ කරුණු බොහෝ ප්‍රමාණයක් තියදී අපිට හරි වටිනවා මෙවැනි ධර්ම සාකච්ඡාවක් ආරම්භ කරන එක සහ මෙවැනි සාකච්ඡාවක් කරන එක. අපි ගියොත් සම්බුද්ධ පරිනිර්වාණයෙන් අපේ හඳුරන්නේ වසර 236ක් ගත වෙන තැන තමයි තුන්වෙනි ධර්ම සංගායනාව ආරම්භ කරන්නේ. තුන්වෙනි ධර්ම සංගායනාව. එතකොට මේ ධර්ම සංගායනාවට ප්‍රධාන වෙච්ච මූලාශ්‍ර වෙච්ච කරුණු රාශියක් තිබෙනවා. ප්‍රධාන හේතු ගණනාවක් තිබෙනවා. ඒ හේතු අතර එකක් තමයි අන්‍ය ලබ්ධික සහ සිව්පසයට කැමති වෙච්ච සිවුරු දරන්ට සුදුසු නොවන අන්‍යාගමිකයන් මේ පැවිද්දට ඇවිල්ලා මේ පැවිද්ද තුල මේ ශාසනය දූෂණය කරන්න උත්සාහ දැරීම ප්‍රධාන කාරණයක් වෙනවානේ. එතකොට දැන් මේ තුන්වෙනි ධර්ම සංගායනාව ඇතුළේදී මේකේ ප්‍රමුඛ වෙන පිරිස් ගණනාවක් ඉන්නවා. එකක් තමයි මොග්ගලිපුත්තතිස්ස මහා රහතන් වහන්සේ. මොග්ගල්ලාන කියන බමුණගේ පුතා එහෙම නැත්නම් මොග්ගලී කියන බැමිණියගේ පුතා තමයි මොග්ගලිපුත්තතිස්ස මහා රහතන් වහන්සේ. මොග්ගලිපුත්තතිස්ස මහා රහතන් වහන්සේට තුන්වෙනි ධර්ම සංගායනාව වැනි සංගායනාවක් සිද්ධ කරන්නට දෙවනි ධර්ම සංගායනාව සිද්ධ වෙන වෙලාවේ ඒකේ ඇතිවෙච්ච අතුරු ප්‍රතිඵලයක් වශයෙන් තමයි නිර්දේශයක් යොමු වෙන්නේ මේ මුන්වහන්සේ වෙනකොට බ්‍රහ්ම ලෝකයේ තිස්ස කියන බ්‍රහ්මයා වෙල ඉපදිලා ඉන්නේ. තිස්ස බ්‍රහ්මයා නොබෝ කාලයකින්
මනුස්ස ලෝකේ එහින් චුත වෙලා නැවත ඉපදෙන්න ඉන්න කෙනෙක්. තිස්ස බ්‍රහ්මයාට ගිහිල්ලා මහාවංශය කියන විදිහට ආරාධනා කරනවා. බ්‍රහ්ම රාජ්‍ය ඔබ චුත වෙන්න සූදානමින් ඉන්න බ්‍රහ්ම රාජ්‍යයේ තිස්ස බ්‍රහ්මය එහෙම චුත වෙනවා නම් ඔබ ඉපදෙන්න ඕනේ ඇවිල්ලා දඹදිව. ඒකට හේතුව තමයි ඔබ මහා පින් තියෙන කෙනෙක්. ඒ වගේම තමයි ඔබ මොග්ගල්ලානේ මොග්ගලී පුත්ත තිස්ස නැමැති මහරහතන් වහන්සේ කෙනෙක් විදිහට මේ ශාසනයට ඇතිවෙන අන්‍ය ලබ්ධීන් දුර්ලබ්ධීන් ප්‍රහාණය කරන්නට ඔබට බාරකාරීත්වයක් තියෙනවා කියලා අපි හඳුරන්නේ මහරහතන් වහන්සේලා මේ තිස්ස බ්‍රහ්මයාට ආරාධනා කළා තියෙනවා. එතකොට මේ ලංකාවට බුදුදහම අරන් එන්න මම මේ කතා කරන්නේ පාදම සැකසෙන හැටි. ඊට පස්සේ තව චරිත කීපයක් තියෙනවා. එකක් තමයි ධර්මාශෝක අධිරාජ්‍යයා. ධර්මාශෝක අධිරාජ්‍යයා ඊට පස්සේ අසන්දිමිත්‍ර බිසව එතුමාගේ ප්‍රධාන බිසව. ඊට පස්සේ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ. ඊට පස්සේ දේවානම් පියතිස්ස රජතුමා. මේක චරිත හතරක්. ධර්මාශෝක මහා අධිරාජ්‍යයත් දේවානම් පියතිස්ස රජතුමත් නිග්‍රෝධ සාමණේරයොත් මහාවංශයේ කියනවා ටීකාව තුල පෙර අත් භවයක සහෝදරයෝ තුන් දෙනෙක් එකතු වෙලා ඉපදිලා මී වෙළඳාම් කරනවා. මී විකුණනවා. මී විකුණද්දී එක අවස්ථාවකදී මේ මී විකුණමින් ඉන්නකොට පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපේ හාමුදුරනේ අසනීප තත්ත්වයක් ඇති වෙලා උන්වහන්සේ වැඩම කරනවා මේ මී අරගෙන යන්න. ඒ කියන්නේ උන්වහන්සේගේ අසනීපය සංසිඳුවා ගන්න. ඒ වැඩපු වෙලාවක එක්තරා මේ පැනට යන කෙල්ලක්, ඒ කියන්නේ වතුර කලයක් ගේන්න යන ගෑනු ළමෙක්. පැනට යන කෙල්ලක් මේ පසේ බුදුහාමුදුරුවෝ දැකලා අහනවා ස්වාමීනි කොහෙද මේ වෙලාවේ වඩින්නේ? දානය පිණ්ඩපාතයටද ගිලම්පසටද නැත්නම් වෙන අවශ්‍යතාවයක්ද? එලා උන්වහන්සේ පිළිතුරු දීලා තියෙනවා තව පසේ බුදුරජාණන් වහන්සේක නමක් ඉන්නවා. උන්වහන්සේට අසනීප තත්ත්වයක් තියෙනවා. ඒ අසනීපෙට බෙහෙත් හොයාගන්න තමයි මේ වඩින්නේ. එහෙම පිළිතුරක් දීලා තිනවා. ඒ වෙලාවේ අන්න අර පැත්තේ තමයි මී තියෙන්නේ කියලා අර මී විකුණන මී අලවි කරන තැන පෙන්නලා තියෙනවා. එතන බාලවම හිටපු කෙනා තමයි මී විකුණලා තියෙන්නේ සහෝදරයන්ගේ. ඒ වගේම අනිත් දෙන්න තමයි ඒකට සහයෝගයට ඉඳලා මී එකතු කරලා ගෙනත් දෙන අය. එදා මේ සිදුවීම සිද්ධ වෙනකොට මේ පසේ බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා අපේ හාමුදුරනේ මේ පාත්‍රයේ පිරෙන්ටම බාල සහෝදරයා මේ පූජා කරනවා. අනිත් දෙදෙනත් මේකට අනුමෝදන් වෙනවා. ওই චරිත හතර පළවෙනි ධර්ම සංගායනාවට අපේ හාමුදුරනේ කෙලින්ම ඍජුව බලපානවා. එහෙම නැත්නම් ධර්මයේ ලංකාවට මේ තුන්වෙනි ධර්ම සංගායනාවට ඍජුවම බලපානවා. එහෙම නැත්නම් ධර්මය ලංකාවට රැගෙන එන්න මිහිඳු මහරහතන් වහන්සේට ලංකාවට ධර්මයේ රැගෙන එන්න කෙලින්ම බලපාන කාරණාවක්. දැන් අපි ගත්තොත් මෙතනදී මේ මී වෙළඳාම් කරපු තුන්දෙනා තමයි නිග්‍රෝධ මහා රහතන් වහන්සේ ධර්මාශෝක අධිරාජ්‍යව පහදවා ගත්ත කෙනා. දෙවැනි අවස්ථාවට ගිහිල්ලා බලපුවාම එක්කෙනෙක් දේවානම් පියතිස්ස රජතුමා ලංකාවේ කොට රාජ්‍ය කරනවා. මේ පූජා කරපු කෙනා ධර්මාශෝක අධිරාජ්‍ය. අර පැනට ගියපු කෙල්ල තමයි අසන්දිමිත්‍රා බිසව. මේක ඔබ වහන්සේ සඳහන් කළා වගේ මේ මිහිඳු හාමුදුරුවන්ගේ ආගමනයේ එක කේන්ද්‍රයකට එක තැනකට කේවල කරලා අපිට ගන්න බෑ. ඔබ වහන්සේ ඊටාම හොඳට සඳහන් කළා ඒ විදිහ එක ඇත්ත. දැන් මේ සිදුවීමෙන් පස්සේ මේ අයගේ සුසංයෝගය අපිට හොඳට පේනවා. දැන් බලන්න අපේ හාමුදුරනේ නිග්‍රෝධ මහා රහතන් වහන්සේ නිසා සාමණේරයෝ නිසා රහතන් වහන්සේ නිසා තමයි පැහැදීම් ඇති කරගන්නේ ධර්මාශෝක අධිරාජ්‍ය. අප්‍රමාද වග්ගෙන් බනහලා යුද්ධයෙන් ජයග්‍රහණය කරලා ඒත් හිතේ තැවුලෙන් ඉන්න වෙලාවක අධිරාජ්‍යයක් වෙලා ඉන්නකොට අප්‍රමාද වග්ගෙන් බනහනවා. ඒක හරි ලස්සන දෙයක්. මොකද ධම්මපදයේ ඔබත් අප්‍රමාද වග්ගේ බලන්ට
හිතේ තැවුලෙන් ලතැවුලෙන් සන්තෝෂයෙන් හෝ ඕනම වෙලාවක ඉන්න වෙලාවක බුදුහාමුදුරුවන්ගේ ධම්මපදේන අපමාද වගේ කියවලා බැලුවොත් එහෙම ඔබට පුදුමාකාර හිතේ ඒ සරතස විඩාව එහෙම නැත්නම් උද්දාමේ මේවා ඔක්කොම මේ මධ්‍යස්ථ තැනකට ගේන්න පුළුවන්. ඊටකොට අනිත් එක තමයි දේවානම් පියතිස්ස රජතුමාගෙත් ලංකාවේ රජකම් කරපු ඒ සහයෝගයේ ප්‍රධාන වෙනවා. අසන්දි මිත්‍රා කියන බිසවගෙත් සහයෝගයේ ප්‍රධාන වෙනවා. ධර්මාශෝක අධිරාජ්‍යයාගෙත් ඒ මේ සහයෝගයේ ප්‍රධාන වෙනවා. එතකොට මෙවැනි ඓතිහාසික පසුබිමක් සහිත මේ සිදුවීම් මාලාවකට ක්‍රියාවලියකට ක්‍රියාපටිපාටියකට අනුව තමයි අපි හඳුරන්නේ තුන්වෙනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් වශයෙන් රටවල් 9කට ධර්මය යවනවා. එහෙම නැත්නම් ධර්ම ප්‍රචාරය ධර්ම දූත සේවාව සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙනකොට ලංකාව එකක්. එහෙම නැත්නම් තඹපන්නි අපේ දේශය අපේ සිහල රට අපේ සිංහල දේශයට මේ මව්බිමට ධර්මයේ රැගෙන එන්නේ ධර්මයේ ඒකරාශි කරගෙන එන්නේ එකතු කරගෙන එන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ අද වගේ පොසොන් පොහොය දවසක මේ රටවල් 9කට ධර්මාශෝක අධිරාජ්‍යයා ධර්මයේ ප්‍රචාර කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන්. එතකොට ඒ වැඩම කරන්නේ මෙන්න මේ අපි මේ වෙලාවේ ඔබට මේ දකින්න ලැබෙන අපි මේ වැඩ ඉන්න ඒ වගේම පොසොන් පොහොය දවසේ හැම දිනාටම මතක් වෙන මෙන්න මේ මිහින්තලා අම්බස්තල ස්ථානයට මේ මහා පුණ්‍ය භූමියට ඔබ වහන්සේ සඳහන් කළා වගේමයි මේ ස්ථානය පරිභෝග කරලා තියෙන්නේ මිහිඳු හාමුදුරුවෝ විතරක් නෙවෙයි. කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ ඕජදීපය, කොණාගමන බුදුහාමුදුරුවන්ගේ කාලේ වරදීපය, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මණ්ඩදීපය කියන නම් වලින් මේ රට හඳුන්වලා තියෙනවා. ඒ වගේම හෙළදීපය, තඹපන්නිය විදිහට ගෞතම බුදුහාමුදුරුවන්ගේ කාලයට එනකොට ඒ විදිහයි මේ අවස්ථාවන් නියෝජනය කරලා මේ ස්ථානය සිව් බුදුවරුන් පරිභෝග කරපු මිහිඳු මහා රහතන් වහන්සේ අපේ රටට ධර්මය උදා කරපු මහා රමණීය වැදගත්කමක් තියෙන පිංබිම. එතකොට අපිට මෙතනට වැඩපු වෙලාවේ අපිට කතිකාවක් ඇති වුණා, මැවිලා පේන්න පටන් ගත්ත. අනේ සාදු 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 මේ අද වගේ දවසක මිහිඳු හාමුදුරුවෝ මේ මිහිඳු ගිරෙන් සඳක් වගේ මේ ලංකාවට පායලා මේ ලංකාවේ සංස්කෘතිය, ආගම, චින්තනය, භාෂාව ඒ වගේම තමයි අනිකුත් සියලු පරාසයන් දැන් වල්පොල රාහුල හාමුදුරුවෝ වගේ ස්වාමින්ද්‍රයන් වහන්සේ නමක් සඳහන් කරනකොට මේ ලංකාවේ නැවත උපතක් විදිහට උන්වහන්සේ සලකනවා, සංස්කෘතික උපතක් විදිහට. මම කැමති ඔබ වහන්සේ ඒ පිළිබඳව ඉදිරියට සඳහන් කරાવી කොහොමද මේ සංස්කෘතික උපත මෙහි තිබුණු සංස්කෘතියට ඒ නව සංස්කෘතිය එකතු කරමින් ඒ සංස්කෘතික උපත පුනර්ජන්මය සිද්ධ වුණේ කොහොමද කියලා ඔබ වහන්සේ ඉදිරියට ප්‍රකාශ කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඇත්තටම අපේ හාමුදුරනේ අපි දැන් මේ සාකච්ඡාව තුළදී අපි ගොඩාක් කරුණු හැමදෙනාගේම දැනගැනීම පිණිස කිව්වා. එතකොට අපේ හාමුදුරනේ මට මේ පුංචි අමතක වෙච්ච කරුණු කාරණා කීපයක් තිබ්බා. මම මුලින් සඳහන් කරා මේ මහින්ද ස්තූපය මෙතන තියෙනවා. අපි හැම කෙනෙකුටම බලා ගන්න පුළුවන් මිහින්තලා චෛත්‍ය රාජානන් වහන්සේ තුල බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ වැඩ සිටිනවා කියලා. එතකොට මේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ පිළිබඳව මට පුංචි කතාවක් මතක් වුණා. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා වසර 5ක් ගත වුණාට පස්සේ ලංකාවට අපේ හාමුදුරු වැඩම කරා මේ චූලෝදර මහෝදරයන්ගේ ප්‍රශ්නේ විසඳන්න. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මුළු ධරණී තලයේම අන්ධකාරයට පත් කරා. මේ ආශ්චර්යජනක සිදුවීමක් තමයි අපේ හාමුදුරනේ. දැන් මේ අන්ධකාරයට පත් වුණාට පස්සේ මුළු ධරණී තලයටම ආලෝකය ලැබිලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ මේ නළලේ තිබිච්ච ඌර්ණ ධාතුන් වහන්සේගෙන්. ආශ්චර්යජනක සිදුවීමක් ඒක.
එතකොට මේ ස්තූපේ රාජානන් වහන්සේ තුල වැඩ සිටින මේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ. අටුවාවල සඳහන් වෙනවා යම්කිසි කෙනෙක් මේ පොළොව තලයේ මේ පෘථිවිය පහනක් කරනවා. ඒ පෘථිවියේ තෙල් මහමූද බවට පත් කරනවා. ඊළඟට මහා මේරු පර්වතයේ එහි පහන් සිල බවට පත් කරනවා. ඒයින් ජනිත වෙන ආලෝකයෙන් සක්වලක් අන්ධකාරය නිවන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේගේ මේ නළලේ තිබෙන මේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේගේ ආලෝකයෙන් සක්වලවල් කෙල කෝටි ගණනක අන්ධකාරය නිවන්න පුළුවන්. අපේ හාමුදුරනේ භාග්‍යවතුන් වහන්සේට මේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ ලැබුණ හේතුවක් ඇතිව. සංසාරයේ කවරදාක්වත් සුමේද තාපසයා වෙලා ඉන්න කාලේ ඉඳලා වජිරාසන මස්තකයට යන දක්වාම අපේ තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ මුවින් කවදාවත්ම මුසාවක් බිනිලා නැහැ. ඒ ආනුභාවය කරන කොටගෙන තමයි උන්වහන්සේගේ මේ නලල් තලයේ ඒ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ පිහිටන්නට යෙදුනේ. ඒ ආශ්චර්යජනක සිද්ධිය, ඒ මහා පුරුෂ ලක්ෂණය අද අපි සතුව තියෙනවා. ඒකයි මම මේක පුන කියන්නේ රටේ බොහෝ අය මෙතෙන්ට ඇවිල්ලා වැඳ පුදා ගත්තට ඒකේ ඇත්ත කතාව මොකද්ද කියලා දන්නේ නැහැ. ඒත් එක්කම අපේ හාමුදුරනේ මට පුංචි කාරණාවක් මතක් වුණා. දැන් මෙතන තියෙනවා ආරාධනා ගල. කෙනෙක් හිතන්න පුළුවන් මේ ගල මුදුනට මිහිඳු හාමුදුරුව වැඩම කරා කියලා. දැන් අපි දන්නවා මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරනකොට උන්වහන්සේ 이르දියෙන් ආපු පිරිස අතුරුදහන් කරා. සියලුම දෙනාම අතුරුදහන් කරා. ඇයි ඒ? රජතුමා කලබලයට පත් වෙන්න පුළුවන්. රජතුමා මේ විශාල පිරිසක් සමග දඩේමේ යනකොට රජතුමා බය වෙන්න පුළුවන්. 40000ක පිරිසක් සමග යනකොට බය වෙන්න පුළුවන්. සන්ත්‍රාසයට පත් වෙන්න පුළුවන්. උන්වහන්සේ 이르දියෙන් මොකද කරේ? අර ආපු සියල්ලම අතුරුදහන් කරා. පස්සේ තමයි බුදුරජාණන් මේ මිහිඳු මහරහතන් වහන්සේ රජතුමාට ක්‍රමක්‍රමයෙන් ධර්මයේ පැහැදිලි කරලා දෙන්නේ. ඒ වගේ මේ ආරාධනා ගල තියෙනවා. දැන් මේ ආරාධනා ගලේ විශේෂත්වයක් තියෙනවා. ඒක අපි හැමෝටම දැනගන්න කියමු අපේ හාමුදුරනේ මේ හැමෝම ආසාවෙන් ඇවිල්ලා මේ ගල උඩට නගින්නේ. නේද? හැමෝම ආසාවෙන් ඉන්නේ මේ ගල උඩට නගින්න. කොහොමද මේකට නැගගන්නේ? මිහින්තලේ කියන්නේ මේකයි කියලා මේක උඩට එන්නේ. මේක උඩට ආවට පස්සේ ඒක උඩ සිද්ධ වෙච්ච සිද්ධිය මොකද්ද කියලා කවුරුත් දන්නේ නැහැ. සුමන සාමණේරයන්න් වහන්සේ පළවෙනි වතාවට ලක් ධරණී තලය තුල මිහිඳු මහරහතන් වහන්සේ ධර්ම දේශනා කරනකොට එම බණපද අහන්න දෙවියන්ට වැඩම කරන්න කියලා ධම්මස්සවන කාලෝ අයම් භදන්තා ධම්මස්සවන කාලෝ අයම් භදන්තා ධම්මස්සවන කාලෝ අයම් භදන්තා කියලා පළවෙනි වතාවට සුමන සාමණේරයන් වහන්සේ මේ ගල මුදුනට වැඩම කරලා අජ්ජායනා කරන්න ඉන්න ආශ්චර්යජනක සිද්ධියක් ඒක අපි හඳුන්වන්නේ. ඒක අපිට අමතක කරන්න බෑ මේ මීන්තලයේ පිළිබඳව මහින්දාගමනයේ පිළිබඳව කතා කරනකොට. ඊටම සුවිශේෂී වූ ලක්ෂණයක් තියෙනවා. මම ඒක මගෙන් අතපසු වෙච්ච කාරණාවක් මේ අෂ්ටඵල බෝධි වෘක්ෂය. දැන් මේ මිහින්තලා පුදබිමේ තිබෙන මේ අෂ්ටඵල බෝධි වෘක්ෂය පිළිබඳව කතා කරනකොට මේ අෂ්ටඵල බෝධි වෘක්ෂය මිහිඳු මහරහතන් වහන්සේ අනුරාධපුරයේ ජයශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ වැඩ වාසය කරනකොට උන්වහන්සේගේ ඉදිරියට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් බීජයක් වැටුණා. උන්වහන්සේ අසලට වැටුණා. උන්වහන්සේගේ හස්තයෙන් ඒ බීජය අතට අරගත්තා. වෙලේ රජතුමා මොකද කරේ? සුවඳ පස් වර්ගයක් අරගෙන අතට දැම්මා. මහා ආශ්චර්යජනක සිද්ධියක් වුණා. එක්කෙනෙහිම අත තුලදීම ඵල 8ක් හටගත්තා. උන්වහන්සේගේ අතේ තියෙද්දිම ඵල 8ක්. අද අවාසනාවකට අපේ හාමුදුරනේ ඒ අෂ්ටඵල බෝධීන් වහන්සේලාගෙන් දෙනමක් තමයි අපිට දක්නට ලැබෙන්නේ. එකක් කතරගම පුදබිමේ තියෙනවා. අනිත් අෂ්ටඵල බෝධීන් වහන්සේ මේ මහා පුණ්‍යවන්ත භූමියට අයිති වෙලා තියෙනවා. එතකොට අපි දන්නවා දැන් එතකොට මේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරාට පස්සේ අපේ සංස්කෘතිකමය වශයෙන් මොන වගේ වෙනසක් ඇති වුණාද කියලා දැන් අපේ හාමුදුරුවෝ මතක් කරා. බොහෝ දුරට අපි සමහර අවස්ථාවන් වලදී පණ්ඩුකාභය රජතුමාගේ කාලේ ඉඳලා බොහෝ අවස්ථාවන් වලදී විවිධ අදෘශ්‍යමාන බලවේගයන්ට මුල් තැන දීමේ ස්වභාවයෙන්. ඒකනේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා අපිට මේ විමානවත්තුව
ප්‍රේත වස්තුව දේශනා කරේ නේද? දැන් අනිකුත් රටවල් වලට අපේ හාමුදුරු මතක් කරා මේ රටවල් කීපයකට ස්වාමින් වහන්සේලා යවුවා කියලා. එතකොට ඒ රටවල් වලට දේශනා කරේ මේ කාලකාරාම සූත්‍රය, ඔය වගේ මේ ධම්මචක්කප්‍රවර්තන සූත්‍රය. නමුත් මිහිඳු මහරහතන් වහන්සේ ඇයි අපිට මේ චුල්ලහත්ති පදෝපම සූත්‍රයම දේශනා කරේ කියන ප්‍රශ්නයක් අපි ළඟ තියෙන අපේ හාමුදුරුවේකට පැහැදිලි උත්තරයක් ලබා දෙනවා ඉස්සරහින්. ඒ නිසා ඇයි අපේ මිහිඳු මහරහතන් වහන්සේ මේ චුල්ලහත්ති පදෝපම සූත්‍රයම දේශනා කරේ කියන ප්‍රශ්නය පුංචි දරුවෙකුට උනත් ඉගෙන ගන්න දරුවෙකුට උනත් නෙමෙයි වැඩිහිටියෙකුට උනත් තියෙන්න පුළුවන්. ඒ නිසා අපි ඉදිරියේදී මේ ප්‍රශ්නේ අපේ හාමුදුරුවෝ සාකච්ඡා කරනවා. ඊට එක්කම අපේ හාමුදුරුවෝ මතක් කරා මේ තුන්වෙනි ධර්ම සංගායනාව පිළිබඳව. අපේ හාමුදුරුවෝ තුන්වෙනි ධර්ම සංගායනාවට ප්‍රධාන වුණේ ධර්මාශෝක රජතුමා. දැන් මේ ධර්මාශෝක රජතුමා පිළිබඳව ලස්සන කතා ප්‍රවෘත්තියක් මට හම්බුණා. ඔය කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ. කකුසඳ බුදුරජාණන් වහන්සේ කාලේ සිද්ධියක් මේක. උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරනවා. පිණ්ඩපාතේ වැඩම කරනකොට පුංචි දරුවෙක් ඉන්නවා වැලි සෙල්ලම් කර කර. දැන් වැලි ටිකක් අරගෙන අර අපි හිතමු පොල් කට්ටක් වගේ එකකට දාලා මෙහෙම තල ඉන්නවා. අපි අර පුංචි කාලේ කියන්නේ කෝම්පිට්ටු කියලා. කෝම්පිට්ටු හැදියන් කියලා තට්ටු කරන්නේ. මේ වගේ මේ පුංචි දරුවා අපේ හාමුදුරනේ මේ වැලි ටිකකට තට්ටු කර කර ඉන්නවා. ඉන්නකොට දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. දැන් වඩිනකොට මේ දරුවා කලින් දැකලා තියෙනවා බුදුරජාණන් වහන්සේට විවිධ අය පාත්‍රයට එක එක ඒවා දානවා. දැන් මේ දරුවට දැනුමක් නැහැ. ළමාකමට සමහරට පුංචි කමට වෙන්න ඇති මේ දරුවා මොකද කරේ අර කෝම්පිට්ටු කියලා හිතාගෙන අර පොල් කට්ටේ තිබිච්ච ටික පස්සේ බුදුරජාණන් වහන්සේට දික් කරා. මහා ආශ්චර්යජනක සිද්ධියක් වුණා. උන්වහන්සේ දෙපාරක් හිතුවේ නෑ පාත්‍රේ පාත් කරා. ළමා මනසට හුඟකම් දුන්නා. අර පුංචි දරුවා මොකද කරේ මහ පොළොවෙන් කෝම්පිට්ටු කියලා හිතලා අර පස් ටිකක් උන්වහන්සේගේ පාත්‍රයට දැම්මා. දැන් බලන්න මේ උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ මේක මේ අසුබ කටයුත්තක් නරකක් විදිහට ගත්තේ නැහැ. උන්වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් යුක්තයි. උන්වහන්සේ පස් දෝත අරගෙන ගිහිල්ලා උන්වහන්සේ සක්මන් කරන වැලි මළුවේ අයිනකට දැම්මා. ඒක තමයි පින්කම මේ පුංචි දරුවා කරපු. බුද්ධාන්තරයක් මේ පුංචි දරුවා දිව්‍ය ලෝකෙ ඉපදිලා අන්තිමට දඹදිව් තලයටම අධිපති. මුළු මහත් දඹදිවටම අධිපති ශ්‍රේෂ්ඨ නරපතියෙක් වූ ධර්මාශෝක මහා රාජයාණන් වහන්සේ බවට පත්වීමට පෙර සසර පාදගත්තු පින තමයි යෝක අපේ හාමුදුරු මේ සංගායනා පිළිබඳව සඳහන් කරපු නිසා මම මේක මතක් කරේ. ඒ වගේම තමයි අපේ හාමුදුරුවෝ සඳහන් කරා මේ ධර්මාශෝක රජතුමා පිළිබඳවත් ලංකාවේ වැඩ හිටපු දේවානම්පියතිස්ස රජතුමා අපි මුලින් කතා කරන්නේ අපේ හාමුදුරුවෝ පෑණි මිත්‍රයෝනේ මේ දෙන හොඳ යාළුවෝ දෙන්නේ. සංසාරේදී අදිට්ඨ සහායක කියලා තමයි අදිට්ඨ සහායක. එහෙමයි. පෙර සංසාරේදී පවා බොහෝ පින්කම් කරපු දෙනෙක් යාළුවෝ දෙන්නේ. එතකොට මේ දෙදෙනා ඇත්තටම අපේ රට දැන් අපි දන්නවා ධර්මාශෝක රජතුමා රටවල් 9කට බුදුදහම කියන්නේ ඉන්දියාවෙන් පිට තමයි මේ හාමුදුරුවෝ රටවල් 9 සැලකෙන්නේ. ඉන්දියාවේ ඇතුළත ප්‍රදේශ වලටත් බුදුදහම විවිධ ප්‍රදේශ වලට ප්‍රචාරය කරන්නට යෙදුණා. එතකොට ධර්මාශෝක රජතුමා එතුමා මූලිකත්වයක් අරගෙන එතුමා ප්‍රමුඛත්වයක් අරගෙන තමන්ගේ දුව සහ පුතා අපේ රටට එවනවා. ඒක විශේෂ අවස්ථාවක් සුවිසි. ඒ වගේම තමයි අපේ රටේ තියෙන පුණ්‍යවන්ත භාවය කොහොමද කියලා කියනවනම් දැන් අපි බණ පොත්වල නම් තියෙනවා චණ්ඩාශෝක රජතුමා. එතුමා ධර්මාශෝකට බවටපත් උනේ මොග්ගලී පුත්තිස්ස මේ නීග්‍රෝධ සාමණේරයන්න් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ කියලා. එතකොට අපි දන්නවා දැන් නීග්‍රෝධ සාමණේරයන්න් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරනකොට මේ ධර්මාශෝක රජතුමා මේ සාමණේරයන් වහන්සේගේ ගමන දැකලා පැහැදිලා මේ අපි දන්න කතාවක් නේ සුදුසු ආසනයකින් වාඩි වෙන්න කියන එක. ඊට පස්සේ බණපදයක් කිව්වනේ අප්පමාදෝ මත පදන් කියලා. ඒ වෙලේදී රජතුමා ඇහුවා දැන් ඔබ වහන්සේ ඊළඟට ඔබ වහන්සේ දැන් කොහෙද වැඩම කරන්නේ? රජතුමා ඒ වෙලේ බොහෝම කනස්සල්ලකින් හිටියේ. ඒ රජතුමනි ඔබතුමා මේ පුදුම කනස්සල්ලකින් ඉන්නේ. මේ විච්ච සිද්ධිය කාලිංග යුද්ධයේ පිළිබඳව පුදුම කනස්සල්ලකින් හිටියේ රජතුමා. ඒ වෙලෙදී මේ පුංචි සාමණේරයන් වහන්සේ මහා පුදුම කතාවක් කිව්වා රජතුමාට. රජතුමනි මගේ අම්මයි තාත්තයි මැරුණෙත් ඔබතුමාගේ සේනාව අතින් කිව්වා. දැන් මේ මොග්ගලී පුත්තිස්ස
මේ නිග්‍රෝධ සාමණේරයන්න් වහන්සේ කියලා කියන්නේ ධර්මාශෝක රජතුමාගේ සහෝදරයෙකුගේ පුතෙක්. සහෝදරයෝ 101ක් හිටියා. මට මතක හැටියට 99ක් දුකද මරණයටපත් කරා. රජකම ගන්න. එතකොට මේ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ කියලා කියන්නේ මේ සටනේදී ඒ එක සහෝදරයෙකුගේ ස්වාමි දිනේ පැනලා ගියා. පැනලා ගිහිල්ලා නුග ගහක් මුල තමයි මේ දරුවා ඉපදුනේ. නිග්‍රෝධ කියලා කියන්නේ නුග ගහටනේ. දැන් අපි පුංචි දරුවෝ අහලා තියෙනවා නිග්‍රෝධ සාමණේරයන්න් වහන්සේ කියලා. මහරහතන් වහන්සේ කියලා. නමුත් නිග්‍රෝධ කියලා කියන්නේ නුග ගහ. එතකොට මේ නුග ගහක් යට තමයි මේ ප්‍රසූතිය සිද්ධ වුනේ. උන්වහන්සේ කිව්වා මම මේකෙන් කම්පාවටපත් වෙන්නේ නැහැ රජතුමනි. ඔබතුමා වැරදි කරපු කෙනෙක් නෙමෙයි. ඔබතුමා නෙමේ වැරද්ද කරේ, ඔබතුමාගේ සිතයි වැරද්ද කරේ කියලා කිව්වා. අන්න එතනත් ලොකු බණපදයක් රජතුමාගේ හිතට මහා පුදුම විදිය සැනසෙල්ලක් ආවා. පාත්‍ර 8කින් දානි පූජා කරන්න හැදුවනේ එපා කිව්වා. මට අවශ්‍ය කරන්නේ මගේ ආචාර්යයන්න් වහන්සේට. තව ආයෙ කමන්නේ මේ පාත්‍රාට වෙන් කරමුකෝ. තවත් පාත්‍ර 8ක් එන ආයෙක මගේ උපාධ්‍යයන්න් වහන්සේට. තව පාත්‍ර ඒක මගේ සබ්‍රහ්මචාරීන් වහන්සේලාට. කියලා මේ විදිහට දෙන පාත්‍රයේ ප්‍රතික්ෂේප කරා. මේ විදිහට තමයි මේ රජතුමා මේ බුදුදහම වැළඳ ගන්නට යෙදුනේ. එතකොට මේ ධර්මාශෝක මහා අධිරාජ්‍යය දැන් අපේ පොත්පත්වල සඳහන් වෙනවා අපේ හාමුදුරුවනේ පිඹුරෙක් වෙලා හිටියා කියලා කතාවක්. මම සාමාන්‍යයෙන් මගේ අදහසට අනුව මගේ පෞද්ගලික අදහසකට අනුව එහෙම වෙන්න විදිහක් නැහැ රජ කෙනෙකුට. 84000ක් වෙහෙර විහාරස්ථාන කරා. ලෝකෙටම බුදුදහම ප්‍රචාරය කරා. ඉන්දියාවේ වැහිච්ච යටවිච්ච බුදුරජාණන් වහන්සේගේ දහම නැවත අරගෙන උඩට අරගෙන මේ ධර්මයේ ප්‍රචාරය කරපු ශ්‍රේෂ්ඨ නරපතියා මරණාසන්න මොහොතේ අධික්ක ලෙස ගිලන් වෙලා තමයි අපේ හඳුනේ මරණයටපත් වුනේ ධර්මාශෝක රජතුමා. අවසාන කාලෙදි රජතුමා හරි පුදුම දානයක් දුන්නා. ඒ තමයි රජතුමාට මේ ස්වාමින් වහන්සේලා රජමාලිගාවට එනවා. දැන් වයසයිනේ ගොඩක්. දැන් ආර්ථික කටයුතු මුකුත් කරන්න බෑ. ඔක්කොම මැති ඇමතිවරු පාලනය කරන්නේ. ඉතින් රජතුමාට හැමදාම රත්තරන් පිඟානකට කෑම ගිහින් දෙනවා. සේවකයෝ. රජතුමා මොකද කරන්නේ? කෑම ටික කාලා පිඟාන ටක් ගාලා ඇඳ යටට දානවා. පිඟාන ඇඳ යටට දාලා භික්ෂුන් වහන්සේලාවට පස්සේ හොර රහසේ මර ස්වාමින් වහන්සේලාට පිඟාන දෙනවා. එතකොට දවසක් රජතුමා බොහොම ගිලන් වෙලා ඉද්දී රජතුමා මේ නෙල්ලි ගෙඩියක් කකා ඉන්නකොට ඉතින් රජතුමා කල්පනාවෙන් ඉන්නකොට ස්වාමින් වහන්සේ නමක් වැඩම කරා. වැඩම කරලා රජතුමා වටපිට බැලුවා දෙන්න දෙයක් නැහැ. අතේ තියෙන නෙල්ලි ගෙඩිය ස්වාමින් වහන්සේට පූජා කරා. ඒ තරම් පිංකම් කරපු හාමුදුරුවරුන්ට මහා සංඝරත්නයට ගොඩාක් දාරක ස්නේහයෙන් කටයුතු කරපු රජ කෙනෙක් තමයි ධර්මාශෝක මහා අධිරාජ්‍යය කියලා කියන්නේ. එතුමා කියන්ට වාසනාවයි අපේ මේ ලක් ධරණී තලයේ ඉපදුනා. කුජ්ජතිස්ස නමින්. කුජ්ජතිස්ස නමින් මේ ලක් ධරණී තලයේ ඉපදිලා. එතුමා ලක් ධරණී තලයේ භික්ෂූන් වහන්සේලාට විනය විශාල වශයෙන් කියලා දීලා විනය පිටකේ කියලා දීලා එතුමා අන්තිමට මේ මිහින්තලා ප්‍රදේශයේදීම ඒ කුජ්ජතිස්ස මහරහතන් වහන්සේ පරිනිර්වාණයට පත් වුණා. දැන් කුජ්ජතිස්ස ඔය සද්ධාතිස්ස රජතුමාගේ කාලේ තමයි හිටියේ. ඔය කුජ්ජතිස්ස මහරහතන් වහන්සේගේ ලක්ෂණයක් තියෙනවා මේ වැඩිය අනිත් අයට මුහු වෙන්න කැමති නෑ. සද්ද බද්ද නැතු ඉන්නේ. කොහෙවත් යන්නේ නෑ, කාටවත් පේන්නේ යන්නේ නෑ. මම රහතෙක් කියලා ඔප්පු කරන්න යන්නේ. දැන් සද්ධාතිස්ස රජතුමාට ඕමනාවක් ඇති වුණා මේන් රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා. බහැ දකින්න ඕනේ කියලා යනකොට හස්තියාගේ පිටින් උන්වහන්සේ මොකද කරේ? බිමට ගිහිල්ලා නිකන් ඉරි ඇඳ හිටියා. ඉතින් සද්ධාතිස්ස රජතුමා හිතුවා අපේ හඳුනේ මේ නම් රහත් වෙන්න විදිහක් නෑ. රහතන් වහන්සේ කෙනෙක් කොහොමද මේ බිම ඉරියරේ ඇඳගෙන ඉන්නේ? මේ නම් වෙන්න බෑ කියලා ආපහු හැරිලා ගියා යා. ඒ උන්වහන්සේගේ හැටි. එතකොට උන්වහන්සේ ඒ වගේම තමයි අපි කිව්වා පෑණි මිතුරෙක් තමයි දේවානම්පියතිස්ස මහරජයා. එතුමත් මරණයටපත් වෙලා දෙව්ලොව ඉපදිලා නැවත මේ ලක් ධරණී තලයේම ඒ කාලයේදීම ව්‍යාධ නමින් උපන්නා. ව්‍යාධ මහරහතන් වහන්සේ. ඊට පස්සේ මේ උන්වහන්සේලා දෙනම මේ මහරහතන් වහන්සේලා දෙනමම කුජ්ජතිස්ස මහරහතන් වහන්සේ පරිනිර්වාණයට පත්වීමේ පුවත ආරංචි වුණා. පෙර සසර මිතුරෝ මේ යාළුවෝ මේ සංසාරේ පින් පුරාගෙන ආපු අය, බුද්ධ ශාසනය වෙනුවෙන් පින් පුරාගෙන ආපු අය. එතකොට මේ දෙදෙනාම එකම දවසකදී එකම රන් දෙනක
මුලින්ම කුජ්ජතිස්ස මහරහතන් වහන්සේ පුරුණව පව ඒක ආරංචි වෙලා ව්‍යාද මහරහතන් වහන්සේ 이르දියෙන් උන්වහන්සේගේ රන් දෙනට වැඩම කරලා පිරිනුවන් පාන්නට යෙදුණා. ඒ නිසා අපි ලංකා ධරණීතලයේ ගත්තට පස්සේ බොහෝ දුරට බුදුරජාණන් වහන්සේ බොහෝ ඔය මහා පරිනිබ්බාන වැනි සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා. විජය රජතුමා ඇතුළු පිරිසට මේ ශාසනය ආරක්ෂා කරන්න කිව්වා කියන කතාවක්. ඒ නිසා මේ විදිහට ගත්තට පස්සේ අද වෙනකොට ලෝකෙම බුදුදහම ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ලෝකේ සෑම බොහෝ රටකම තේරවාදී බෞද්ධ රටවල් වල අද වෙනකොට නිරුපද්‍රිත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ සාකච්ඡා කරමින් පවතිනවා. ඒ නිසා අදටත් අපිට මේ උතුම් පුරපසළොස්වක පෝය දවසේ මිහින්තලා පුදබිමට ඇවිල්ලා ඒ ඓතිහාසික සිද්ධිය සාකච්ඡා කිරීමට ලැබීමම අපේ හාමුදුරනේ පෙර සසර පිනක් බවට අපිට මතක් කරන්න පුළුවන්. මම හිතනවා අපේ හාමුදුරුවොත් මේ පිළිබඳව අදහසක් ඉදිරිපත් කරයි කියලා. එහෙමයි. ඔබ වහන්සේ පෙර නොඇසූ විරූ කරුණු රාශියක් අපිත් එක්ක බෙදාගත්තේ. අපේ හාමුදුරනේ මම අර කලින් පුංචි සඳහනක් කළා මේ චිත්‍රයක් ගැන. ඔය චිත්‍රය මිහිඳු හාමුදුරුවෝ මේ ස්ථානයට වැඩම කරලා ඉන්නකොට එහා පැත්තෙන් ගුවන් යානයක් ඇඳපු චිත්‍රය එහෙම එකක් අඳින්න පසුබිම වෙන්නේ මේ කතාව දන්නේ නැති හින්දා. දැන් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩිහාම අපි දන්න දෙයක් තමයි දේවානම් පීතිච රජතුමා දඩේම යනවා. මේවා වෙසක් කාඩ් එකේ ඉඳලා තොරණේ ඉඳලා චිත්‍රයේ ඉඳලා කවි කතාවල ඉඳලා හැම තැනම තියෙන සාහිත්‍ය නිර්මාණවල දකින්න ලැබෙන සිදුවීමක්. මේ වැඩිහාම මහාවංශය අපිට කියනවා දේවානම් පියතිස්ස රජතුමාට තිස්ස කියලා ආමන්ත්‍රණය කරපුවාම ඔහු නතර වෙලා කවුද කියලා බලලා යකෙකුවක්ද කියලා බය වුණා කියලා කියනවා. බය වුණාට පස්සේ මේ තොරතුරු කතා කරද්දී අහනවා ස්වාමීනි මේ ලංකාවට වැඩම කළේ කොහොමද? ඒ වැඩම කළේ කොහොමද කියලා අහලා කියනවා ස්වාමීනි මේ ජලයෙන් වැඩියද පොළවෙන් වැඩියද? ජලයෙන් දාවේ ජලමතු පිටින් දාවේ පොළවෙන්ද වැඩි? ඉතින් මහවංශ කතුවරයා කියනවා ඒ දෙකෙන්ම නෙවෙයි කියලා මිහිඳු මහරහතන් වහන්සේ දැනුම් දුන්නයි කියලා. එතකොට එතුමාගේ බුද්ධිමත්භාවය කියන්නේ එතුමා ඒක තේරුම් ගත්තයි කියලා කියනවා. මේ වැඩම කරලා තියෙන්නේ ගුවනින්. අහසින් වැඩම කරලා 이르දියෙන්. දැන් ඊට අමතරව විචාරක මත විචාරකයන් පිළිබඳව විචාරකයන් දක්වන තවත් මතවාද ගණනාවක් තිබෙනවා මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩිය කොහොමද කියන එක. දැන් අපිට කොහොම වැඩියත් මේ වෙලාවේ මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරලා මේ රටේ බිම් අඟලක් පාසා කොහෙන් හැරුවත් කොතනින් හැරුවත් අදටත් පුරාවස්තුවක් විදිහට බුදු පිළිමයක් හම්බ වෙන විදිහට කොහෙ බැලුවත් ගුවනින් ගිහිල්ලා බැලුවත් ඒ වගේම තමයි පොළවෙන් ගිහිල්ලා බැලුවත් බොහොම ටික දුරක් යනකොට දාගැබ් පිරුණු භූමියක් බවට පන්සල් පිරුණු භික්ෂූන් පිරුණු භූමියක් බවට පත් කරලා හමාරයි උන්වහන්සේ වැඩම කිරීමෙන් අනතුරුව. ඒ වැඩම කිරීමේදී අපේ හාමුදුරනේ වැදගත්ම ප්‍රශ්නය තමයි මේ රටේ එහෙම නැත්නම් මම දකිනවා මේ ලෝකෙම පළවෙනි බුද්ධි පරීක්ෂණය. අපි ගමුකෝ ලංකාව ඇතුලේ කියලා. ලංකාව ඇතුලේ පළවෙනි බුද්ධි පරීක්ෂණය කරන්නේ මිහිඳු මහා රහතන් වහන්සේ විසින් දේවානම් පීතිස්ස රජතුමා අරබයා. එහෙම නැත්නම් අපි කියමු පළවෙනි ධර්ම සාකච්ඡාව කියලා. දැන් මේ වගේ ධර්ම සාකච්ඡාවක් සිද්ධ කරන්නට මේ වගේ යුගාසන බණක් ඔබත් එක්ක බෙදා ගන්නට පසුබිම හැදන්ට මේ රටේ පාලකයාගේ නුවණ පිළිබඳව නුවණ මුහුකුරුවා ගිය එකක්ද කියලා බලන්නට ඒ කරපු බුද්ධි පරීක්ෂණය. ඒක තමයි අඹපැණිය. දැන් ඔබ හැමදෙනාම දන්නවා දැන් අදත් මේ ස්ථානයට අපි වඩිනකොට තවමත් අඹගස් ඒ විදිහටම එදා පොසොන් පොහොය සිහිපත් කරමින් මේ තැන තියෙනවා. ඉතින් අපි සාකච්ඡාත් කළා මේ වැඩසටහන පටන් ගන්නට කලින් මේ වගේ ගස් දිහා බලලා මේ ගස මේ විදිහට බලලා මිහිඳු හාමුදුරුවෝ මේ කාලානුරූපීව අවස්ථානුරූපීව කොහොමද රජතුමාගේ බුද්ධිය උරගා බලලා තියෙන්නේ කියන එක අපි සාකච්ඡා කළා මේ වැඩසටහනට කලින්. කෙසේ නමුත් එදා අහපු ප්‍රශ්නේ ඔබට හොඳට මතක තියෙනවානේ.
ඒ බුද්ධි පරීක්ෂණය ඕන තැනකට අද භාවිතා කරන්න පුළුවන් ඕන කෙනෙක්ගේ නුවණ පිළිබඳ උරගා බලන්න. ඉස්සරවම අඹ ගහක් පෙන්නලා අහන්නේ මහරජතුමනි මේ ගසේ නම කුමක්ද? එතකොට මේ මහ පොළොවේ රජකම් කරන මිනිස්සෙක් උනාට පස්සේ පොළවේ බාරකරු උනාට පස්සේ මේ පොළවේ තියෙන බිම්මගලක තියෙන හැම දේ ගැනම හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ කියලානේ අපේ හාමුදුරනේ එකෙන් කියවෙන්නේ. මේ ගම දුප්පත් ගමක්, මේ ගම පෝසත් ගමක්, මේක තමයි අමුණු ගාන, මේක වැව් ගාන, මේ ප්‍රදේශයේ මේ පිරිස ඉන්නේ, මේ ප්‍රදේශයේ මෙහෙම ඉන්නේ, මේකේ වර්ගඩි කීයද? බෙහෙත් පැල ඇටි ඉඳලා මේකේ පාලකයෙක්පත් වෙනවා නම් මේ රටේ ඒ රජතුමාගේ තිබෙන බුද්ධි මහිමිය තමයි මේ පොළවේ පැලවෙන ගස් පවා දැනගෙන ඉන්න ඕන කියලා කියනවා. ඒක තමයි මේ ඒත්තු ගන්නන්නේ අහන්නේ මේ රජතුමනි මේ ගහේ නම මොකද්ද? ස්වාමීනි මේ අඹ ගසකි. රජතුමා පිළිතුරු දෙනවා. ස්වාමීනි මේ අඹ ගහක්. මේ අඹ ගස හැර රජතුමනි තවත් අඹ ගස් තිබේද? ස්වාමීනි බොහෝ සෙයින් ඇත. තව ගොඩක් තියෙන අඹ ගස්. තව ස්වාමීනි බොහෝ අඹ ගස් තියෙනවා. ඒ වගේම ඒ අඹ ගසුත් මේ අඹ ගසත් හැර වෙනත් ගස් තිබේද? ස්වාමීනි වෙනත් බොහෝ ගස් තියෙනවා. බොහෝ ගස් කොච්චර ගස් තියෙනවද මේ බිමේ තන් කොච්චර ගස් තියෙනවද? ඒ අඹ නොවන ගසුත් අඹ ගසුත් හැර වෙනත් ගස් තියෙනවද? ඇයි ස්වාමීනි මේ අඹ ගස? ආපහු මුලට එනවා අහපු ප්‍රශ්නේ මුලට. මහරජතුමනි ඔබ පඬිතෙකි කියලා කිව්වයි කියලා මහාවංශය තුල අන්තර්ගත වෙනවා කතා කරනවා. එතකොට මේ ආරම්භ කරන්නට යෙදුණු මේ බුද්ධ පරීක්ෂණය තුලින් රජතුමාට අපේ හාමුදුරුවනේ එදා ඔබ වහන්සේ සඳහන් කළා වගේම චුල්ලහත්ති පදෝපම සූත්‍රයෙන් බණ කියනවා. ඊට වගේම තමයි ඔබ වහන්සේ සඳහන් කළා හරි ලස්සන කාරණයක් අර දේවතා ආරාධනාව. මේ ලංකාවේ ඒ දේවතා ආරාධනාව කරනකොට මේ ලංකාවට අධිග්‍රහිතව හිටපු දෙවි දේවතාවුන් වහන්සේලා විතරක් නෙවෙයි බ්‍රහ්ම ලෝකයේ ඉන්න බ්‍රහ්මයෝ පවා බණහන්ට ඇවිල්ලා තියෙනවා මේ භූමියට. එදා දේශනා කළ තියෙන සමචිත්ත පරියාය සූත්‍රය. එදා සරියුත් හාමුදුරුවෝ සමචිත්ත පරියාය සූත්‍රය දේශනා කරද්දී යම් දෙවි දේවතාවුන් පිරිසක් ඒක අහන්ට ආවනම් ඒ හා සමාන පිරිසක් ඇවිල්ලා තියෙනවා මේ බිමට. එතකොට මේ දෙවියන් බණහපු බිමක මිහින්තලාව කියලා කියන්නේ එතන ඉඳලා තමයි අපි මේ ධර්මයේ කතා කරන්නේ. දෙවියන් පය ගහපු බිමක්. දෙවියන් බණහපු බිමක්. ඊට පස්සේ ඔබ වහන්සේ මතු කරා හරි වැදගත් කාරණයක් මේ විමානවත්තු പ്രേතවත්තු සම්බන්ධව. අපේ හාමුදුරනේ මේ විමානවත්තුව പ്രേතවත්තුව දේශනා කරන්නේ අනුලා දේවිය ඇතුළු මේ රජගෙදර හිටපු අන්තපුර කාන්තාවන් රජ බිසෝවරු ආදී කොටගත්ත පිරිස අරබයා. එතකොට මේ විමානවත්තුවත් പ്രേතවත්තුවත් කියන්නේ බුදුහාමුදුරුවන්ගේ දේශනාවේ සූත්‍රවල උගන්වන දේශනා පාළියේ උගන්වන ඒ විවිධ දේශනාවන් වල ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල උගන්වන දේශනාවක්. දැන් අපි ගත්තොත් එහෙම අපේ හාමුදුරනේ මේ දන් දීම අපි දන්නවා දානයක් පූජා කිරීම, දන්පැන් පූජා කිරීම සුගතිගාමිත්වයට මඟ සකස් වෙනවයි කියලා අපේ බුදුහාමුදුරුවන්ගේ දේශනාවල සූත්‍ර දේශනාවල අපිට හම්බ වෙනවා. දකින්න ලැබෙනවා. ඒක ප්‍රත්‍යක්ෂ කරපු ඒකේ ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල පෙන්නපු දේශනාවක් තමයි තැනක් තමයි අවස්ථාවක් තමයි විමානවත්ව කියන්නේ. එතකොට ඒක අපේ ලංකාවට දේශනා කරලා තියෙනවා ලංකාවාසීන්ට. ඊට පස්සේ പ്രേත වස්තුව. പ്രേතයන් පිළිබඳව ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු දුස්මාහිත චර්යාවන් එහෙම නැත්නම් අකුසලයන් පාපක්‍රියාවන් මේ වාගේ නිරත වෙච්ච යම් කිසි කෙනෙක් ඉන්නවා නම් එයාලට ලැබිච්ච ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල ඒවා දේශනා කරලා තියෙනවා. අද ඉන්න අපිට මේ ධර්ම දේශනාවක් සිද්ධ කරනකොටත් අපේ හාමුදුරනේ අපි මේ
പ്രേත වස්තුවෙන් විමාන වස්තුවෙන් බණ කතාවක් කියපුවාම ඔව්ව බණ කතා. කතා මොනවද? ජාතක කතා අහලා නිවන් දකින්න පුළුවන්ද? ඉතින් මේ විමාන වස්තුවයි പ്രേත වස්තුවයි ශ්‍රවණය කරලා තමයි අනුලා දේවිය ඇතුළු පිරිස සෝවාන් වෙන්නේ. එතකොට අපේ ශ්‍රද්ධාව අපෙන් ගිලිහිලා ගියාට පස්සේ දුරස් වෙලා ගියාට පස්සේ මේවා තුල තිබෙන අන්තර්ගත ධර්ම කරුණු අපිට ප්‍රත්‍යක්ෂ කරගන්න තේරුම් කරගන්න බැරි වුණාට පස්සේ මෙහි උගන්වන චර්යාත්මක කොටස අපිට තේරුම් ගන්න බැරි වුණාම අපේ හාස්‍යයට ඒවා ලක් කරලා එහෙම නැත්නම් අපේ සැකයට ඒවා සමහර අය බඳුන් කරලා ඒ අය තවමත් ඉතින් සංසාරේ ගමන් කරනවා සංසාර මාර්ගයේ ගමන් කර කර ඉන්නවා. දැන් එතකොට මේ චර්යාවන් යහපත් තත්ත්වයට පත් කරන්න සාදු චර්යාවන් ඇති කරන්න දේශනා කරපු විමානවත්ව പ്രേතවත්ව ඇසුරින් අද වෙනකොට සාහිත්‍ය නිර්මාණ ගණනාවක් අපේ ලංකාව තුල බිහි වෙලා තියෙනවා මේ මිහිඳු හාමුදුරුවන්ගේ වැඩමවීමේ අනුහසින් බොහෝ ප්‍රමාණයක්. ඊට පස්සේ අනිත් පැත්තට මේ ජාතක පොත් වහන්සේ මේ අපි අද දවසේ කතා නොකරන පැතිකඩක් සහ අවධානය යොමු කරන්නේ නැති පැතිකඩක්. මොකද ජාතක කතා කියවන්න බොහෝ දෙනෙක් ලොකු රුචිකත්වයක් නූතනය තුළ දක්වන්න. ඒක මොකද මේකට එක හේතුවකුත් මා දකිනවා හැමදෙරනේ. ඒක හේතුවක් තමයි ඇතන් භික්ෂූන් වහන්සේලාගේ මතයක් සමාජගත කරමින් ඉන්නවා. ඒ අය කතා කරන දේ තමයි මේ අභිධර්මයේ ඉගෙනගෙනම අභිධර්මයේ විතරක් ඉගෙනගෙන නිවන් දකින්න ඕන. එහෙම පිරිසක් ඉන්නවා. එතකොට මේ අභිධර්මයේ ඉගෙන ගන්නම විතරක් නිවන් දකින්න ඕන කියලා කියපු ගමන් ඒ අය මේ සූත්‍ර පිටකයේ ජාතක පොත් වහන්සේ සද්ධර්ම ලංකාරයේ සද්ධර්ම රත්නාවලිය වගේ බණ පොත් වලින් ගොඩනගෙන ශ්‍රද්ධාව සදැහැති බව මේවා දුරස් කරගත්ත බවක් අපිට දකින්න ලැබෙනවා ජීවිතවලින්. ඒ නිසා මේ අපිට මේ බණ කතා සාහිත්‍යයක් ඊට පස්සේ අපි ඉදිරියට කතා කරමු මේ තව ටිකක් තව විස්තර සහිතව මේ කාව්‍ය සාහිත්‍යයක් අපේ ලංකාවට තිලින වෙන්නේ මේ මිහිඳු හාමුදුරුවන්ගේ ආගමනයත් එක්ක බුදුසසුන ආශ්‍රයෙන් කෙබඳු ආකාරයකද කියලා. ඒ ඇසුරින් මේ මානවයාගේ ජන ජීවිතේ කොයිතරම් සෝභමාන එකක් වුණාද, මානවයාගේ ජන ජීවිතේ කොච්චර ලස්සන එකක් වුණාද, මිනිස්සු ධර්මානුකූල ජීවිතයකට කොච්චර දුරට එකතු වුණාද කියලා අපි අද තව ටිකක් කතා කරමු. ඉස්සරහට අපි හඳුන්නේ මිහින්තලාව මේ පුණ්‍ය භූමියේ ඉඳලා මේ පොසොන් පොහොය දවසේ මම හිතන්නේ ඔබ වහන්සේටත් යම්කිසි තව කාරණා කිහිපයක් ඇති සඳහන් කරන්න මේ සම්බන්ධව. ඔව් ඇත්තටම හඳුන්නේ මේ අපි දැන් සාකච්ඡා කරගෙන ආවේ ඔබ වහන්සේ අවසාන වතාවට සඳහන් කරපු මේ කාරණා ටික ඉතාම වැදගත් සහ අපිට ලංකා සමාජය තුළ ජීවත් වෙන බොහෝ කෙනෙකුට ජීවිතයක් සකස් කරගන්න මේ මෙලව පරලොව පිළිබඳව අර විමාන වස්තුව සහ പ്രേත වස්තුව කියන ඒ කතාව ඒ කියන්නේ පිනෙහි ප්‍රතිඵලත් පවෙහි විපාකත් මිනිස්සුන්ට කියලා දීමේ ක්‍රමයක්. උන්වහන්සේ දෙවනුව බැලුවේ ඒ ක්‍රමේ. මොකද්ද මේ රටේ ඉන්න මිනිස්සුන්ට පින්පව් ගැන කියලා දෙන්න. එතකොට අපේ හඳුනේ අපිට අදහසක් එනවා නේද මේ පින්පව් ගැන දන්නේ නැති කෙනෙකුට එක පාරටම මේක කියන්න බෑනේ නේද? පිනක් පවක් කියලා කියන්නේ මොකද්ද කියලා කලින් දැනගත්තු කෙනෙකුට තමයි කර්මඵල කියන එක කියලා දෙන්නට වමනා කරන්නේ. ඒ නිසා ඒක අපිට විතාමත්ම වැදගත් කාරණාවක් තමයි. ඒ වගේම අපේ හඳුනන්නේ දැන් අපි මේ සාකච්ඡාවේදී ආරම්භයක් ගත්ත ආරම්භයේදීම අපි සඳහන් කරපු විදිහට අපේ ඓතිහාසික යුගයේ විස්තර අපි කතා කරා. මිහිඳු මහරහතන් වහන්සේ පිළිබඳව කතා කරා. එතකොට අපේ අතින් කියුණා මිහිඳු මහරහතන් වහන්සේ පරිණිරවාණයට පත් වුණේ මේ උතුම් පුදබිමේ කියලා. දැන් මිහිඳු මහරහතන් වහන්සේ පරිණිරවාණයට පත් වෙනකොට උත්තිය කියන රාජ සමය තමයි එළඹිලා තිබුණේ. මේ උත්තිය රජතුමා මිහිඳු මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ නමක් හා සමානව ඒ උන්වහන්සේගේ දේහයට ගෞරව දක්වන්නට දුන්නා. ඒ කියන්නේ උන්වහන්සේගේ ශරීරය රන් දෙනක බහලුවා. රත්තරන් දෙනක බහැලුවා. ඊළඟට දින 7ක් එක දිගට නොකඩවාම උන්වහන්සේගේ ශරීරයට වැඳුම් පිදුම් පුද සත්කාර සම්මාන දැක්වුවා. ඊළඟට තුපාරාම ස්ථානයට ගෙනහිල්ලා ප්‍රදක්ෂිනා කරලා නැවතත් මේ ස්ථානයට ගෙනල්ලා
ඊළඟට රාජ පුරුෂයන් 4 දෙනෙකුගේ කර මතින් මිහිඳු මහා රහතන් වහන්සේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ පරිනිර්වාණය සිද්ධ වෙනවා. එතකොට අපේ හාමුදුරනේ මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා අවුරුදු 48ක් තරම් කාලයක් තුල අපි දන්නවා අපේ රටේ ජීවත් වෙන බොහෝ අයට දහම් කරුණු පැහැදිලි කරන්නට යෙදුණා. මේ ආපු ගමනේ දැන් අපි දන්නවා සංඝමිත්තා මහරහත් තෙරින් වහන්සේත් ශ්‍රී මහා බෝධීන් වහන්සේ රැගෙන ආව දුමින්දා ගමනේ විදියට සලකනවා ඒක. එතකොට මේ ආපු අවස්ථා දෙකෙහිදීම උන්වහන්සේලා පරිනිර්වාණයට පත් වෙනකන් නැවත ඉන්දියාවට යන්න නම් හිතුවේ නැහැ. ඒකයි විශේෂම කාරණාව. දැන් අපි ආවනම් ආපු කාරණේ කරලා යන්න බලනවා ටක් ගාලා. හැබැයි උන්වහන්සේලා මේ රට අතහැරලා ගියේ නැහැ. දැන් වංශ කතාවල සඳහන් වන ආකාරයට මිහිඳු මහරහතන් වහන්සේ උන්වහන්සේ මාස 3ක් ඇතුළත හරිම පුදුම ආශ්චර්යජනක දෙයක් මාස 3ක් ඇතුළත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරනවා. ඒ තැන්වලදී මේ බුදුරජාණන් වහන්සේගේ දේශනා කරපු දහම් කොටස් සූත්‍ර විනය අභිධර්ම සහිතව ඒ තැන්වල දේශනා කරනවා. මේ කතාවත් උපකරණ ඇතුළු සියලුම ග්‍රන්ථ උන්වහන්සේ පැහැදිලි කරලා දෙනවා. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ දහමින් සුපෝෂිත ලාංකීය සමාජයක් සිංහල සමාජයක් ගොඩනැගීමට මිහිඳු මහරහතන් වහන්සේ උන්වහන්සේ තුලින් උන්වහන්සේගේ ධර්ම ප්‍රචාරක කණ්ඩායම තුලින් මෙරටට සුවිසල් දායාදයක් ලැබෙන්නට යෙදෙනවා. එතකොට අපි මුලින් සඳහන් කරන්නට යෙදුනා මේ කාරණාවන් පිළිබඳව අපි මේ සාකච්ඡාවේ අවසානම කාරණාව හැටියට මම මතක් කරන්නට කැමතියි මේ යුගය අපේ මේ හෙළ යුගය කියලා යුගය ආරම්භ වුණේ කොතනද කියලා. අපි මේ සමාලෝචනයක් විදිහට මට මේ සාකච්ඡාවේදී ඔබට පැහැදිලි කරලා දෙන්නට තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළත් මිහිඳු මහරහතන් වහන්සේ නොවඩින්නට මේ ලක්ධරණී තලය තුල භික්ෂු ශාසනය ස්ථාපිත කරන්නට පුළුවන් කමක් නෑ. ඒක හරියට මම මෙහෙම කියනවා. මේ ලක්ධරණී තලය කියලා කියන්නේ මැණික් ආකාරයක්. මේකේ මැණික් හැම තැනම තිබුණා. දැන් අපි හඳුන්නේ දැන් කොච්චර මැණික් තිබුණත් වැඩක් නෑනේ ආලෝකයක් නැත්තම්. දැන් අපේ හාමුදුරුවෝ මහින්ද හාමුදුරුවෝ මේක අපේ මහින්ද හාමුදුරුවෝ එක කවි එකක් තියෙන්නේ මේ එස් මහින්ද හාමුදුරුවෝ වගේ මට මතක ඔව් මහින්ද හාමුදුරුවෝ තමයි ජාතිය රන් විමනක් වේ ටිබෙට් ජාතිකස් මහින්ද හාමුදුරුවෝ ආගම මිනි පහනක් වේ. දැන් මේ සංකල්පය දීලා තිනවා ජාතිය රන් විමනක් වේ. මේ ජාතිය කියලා කියන්නේ අපේ රත්තරන් විමානයක් තිබුණා. දැන් ආගම කියලා කියන්නේ මේ ජාතියට ලැබිච්ච ආගම මිහිඳු හාමුදුරුවෝ ගෙනාපු එක. මිනි පහනක්. එතකොට රත්තරන් විමානයක් තිබුණත් මැණික් විමානයක් තිබුණත් වැඩක් නැහැ එලියක් නැත්තම්. මැණික් වල රත්තරන් වල වටිනාකම තියෙන එළිය වැටෙන්න. එතකොට මිහිඳු හාමුදුරුවෝ මොකද කරේ? මේ රත්තරන් විමානෙට පහනක් පත්තු කරා. ආලෝකමත් කරා. බුදුරජාණන් වහන්සේගේ පරමාර්ථයේ චරත බික්කවේ චාරිකම් බහුජන හිතාය සුඛාය බොහෝ ජනතාවගේ හිතසුව පිණිස මේ බණ පද ටික බොහෝ ජනතාවගේ හිතසුව පිණිස දේශනා කරන්න කියන පණිවිඩය අපේ හාමුදුරනේ මිහිඳු මහරහතන් වහන්සේ මම හිතනවා මේ ලක්ධරණීය තලයට වැඩම කළ හරියටම සිද්ධ කරා. එතකොට එතෙක් මෙතෙක් තුර බිහිවිච්ච සංස්කෘතිය පිළිබඳව ගත්තට පස්සේ දැන් අපි අහලා තියෙනවා ඇලෙක්සැන්ඩ්‍රියානු පුස්තකාලයක සඳහන් වෙනවා ලොව පැරණි නාවුක විශ්වවිද්‍යාලයන් පිළිබඳව. පැරණි නාවුක විශ්වවිද්‍යාලයන් පිළිබඳව සඳහන් වෙනවා. එයින් එකක් ඇලෙක්සැන්ඩ්‍රියාවේ පවතිනවා. අනිත් එක තමයි හෙළදීපයේ කල්යාණී නදිය. නාවක විශ්වවිද්‍යාලයක් විදිහට පාවිච්චි කරලා තියෙනවා. ඒ ඉතිහාසයේ තොරතුරු අද වෙනකොට අර කොඩ්රින්ටන් පරණ විතාන ඉතිහාසයෙන් කියවෙන්නේ නැහැ ඒවා. ඒ පරණ විතාන සහ කොඩ්රින්ටන් ඉතිහාසයෙන් කියවෙන්නේ නැති නිසා අපේ පොත්පත් වලින් මේ සියලුම කාරණාවන් ගිලිහිලා තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් කියනවා මෙහි හිටියා කොටස් කීපයක් යක්ෂයෝ හිටියා, රාක්ෂයෝ හිටියා කියලා කියනවා. එතකොට අපි දැන් යක්ෂ කියන වචනේ සකස් වෙලා තියෙන යක් කියන එකෙන්. යක් කියලා කියන යකඩ කියන එක. යකඩ වලින් යකඩ සම්බන්ධයෙන් කර්මාන්තකරුවන් මේ යක් කියලා කියන්නේ. දැන් යක් කියන එක සංස්කෘත භාෂාවට පරිවර්තනය වුණාට පස්සේ යක්ෂ වෙනවා. යක්ෂ වුණාට පස්සේ ඔක්කොම හිතනවා යක්ෂයෝ ඉඳලා තියෙනවා කියලා. රාක්ෂ කියලා වචනේ ගත්තට පස්සේ රක් කුස් කියලා කියනවා. රක් කුස් කියලා කියන්නේ කුස රකින්න පිරිස. කුස ආරක්ෂා කරන පිරිස ගොවියෝ. ගොවිතැන් කරපු පිරිසක් ඉඳලා තියෙනවා.
ඒ වගේ නාවුකයෝ ඉඳලා තියෙනවා. ආගමික කටයුතු කරපු පිරිස් ඉඳලා තියෙනවා මේ රට තුල විවිධ. ඒ නිසා ඒ විවිධ කොටස් රාශියකගේ සුපෝෂණය බුදුරජාණන් වහන්සේ මේ මැණික් නැමැති ආකරය බුදුරජාණන් වහන්සේ වැඩම කරන්නට දුන්න මේ ලක් ධරණී තලයේ තිබිච්ච මැණික් නැමැති ආකරයට නව ආලෝකයක් නව පහනක් දැල්වන්නට යෙදුණා. ඒ නිසා අද දවස මේ උතුම් පුරපසළොස්වක පොහොය දවස ඓතිහාසික දවසක්. ඒ ඓතිහාසික දවස තුල අපිට මේ මිහිඳු මහරහතන් වහන්සේගේ කතා ප්‍රවෘත්ති පිළිබඳව එයින් ලත් දායාද පිළිබඳව අප හිතවත් කල්යාණ මිත්‍රයාණන් වහන්සේ ගෞරව ශාස්ත්‍රවේදී කාව්‍ය විශාරද සග මනෝමදසි හාමුදුරුවෝ සමග සාකච්ඡා කරන්නට අපිට අවස්ථාව ලැබුණා. ඒ නිසා අපි බලමු උන්වහන්සේ ඇතුළු අපි සියලුම දෙනාගේ මතයේ අවසාන වශයෙන් කුමන එකක් වේවිද කියලා. අපේ හාමුදුරනේ මේ ඔබ වහන්සේ ආපහු මුලට ඇවිල්ලා ආපහු මැද කතාවකුත් සඳහන් කරලා අවසාන වශයෙන්ුත් මේක යම් කිසි තැනකට අරගෙන ඇවිල්ලා තියෙනවා අපේ මේ උතුම් යුගාසන ධර්ම සාකච්ඡාව. ඇත්තටම මේ යුගාසන ධර්ම සාකච්ඡාවේ අපේ මම මේ ලැබිලා තියෙන්නේ අවසාන භාගයට. මගේ මුලින් අවසාන කරපු තැනදී මම සඳහන් කළා ඔබට මතක ඇති අපිට සාහිත්‍ය නිර්මාණ මහා රාශියක් මේ මිහිඳු හාමුදුරුවන්ගේ ආගමනය මහින්දාගමනය නිසාවෙන් ලැබුණයි කියන එක. දැන් ඒකට පාදක වෙනවා අපේ හාමුදුරුවොත් මතු කරා වගේ සංඝමිත්තා තෙරණියගේ ආගමනය, ඒ වගේම තමයි ශ්‍රී මා බෝධියේ වැඩමවීම, ඒ වගේම තමයි අටලොස් කුලයක කියන්නේ කර්මාන්ත කරුවන් මේ කුල කියලා හඳුන්වලා තිබෙලා තියෙන්නේ විවිධ කර්මාන්ත වල යෙදෙන අය. පූජනීය පිරිසක් ඉඳලා තියෙනවා මේ අපේ ශ්‍රී මා බෝධීන් වහන්සේට තේවාවන් කරන, ඒ වගේම ගොවිතැන් කරන, කපු කටින වළං හදන මේ ආදී කොට ගත්ත මේ විවිධ පිරිස් ඇවිල්ලා ලංකාව තුළ ආරම්භ කරපු සාහිත්‍යමය කලා නිර්මාණ සම්බන්ධව අපිට මේ පුංචි වෙලාවකදී වචන කිහිපයක් සඳහන් කරලා හමාර කරන්න පුළුවන් විෂයක් නෙවෙයි ඒක අපි හඳුනන. ඒක මහා බරපතල, ඒ වගේම මහා පැය ගාණක් කතා කරන්නට ඕන, බොහෝ වෙලාවක් සාකච්ඡා කරන්නට ඕන, වෙනම දවසක් කරන් කතා කරන්න ඕන දෙයක්. ඉතින් මම කැමති මම ප්‍රිය කරන විෂයකුත් හින්දා කාව්‍ය නිර්මාණකරණය කෙරෙහි මේ මිහිඳු හාමුදුරුවන්ගේ ආගමනයේ කොච්චර දුරට බලපාලා තියෙනවද, ඒ තුලින් මිනිස්සු කොච්චර හිත නිවා ගත්තද. දැන් ලෝ වැඩ සංකරාවේ අරගෙන බැලුවොත් එහෙම අද එයි මරු පිං කරගන්නේ කෙලෙසද සෙට මරු නේති සිතන්නේ කිකලද මහසෙන් මරු ඇපවන්නේ කුමටද කුසලට කම්මැලි වෙන්නේ. අපේ හාමුදුරුවනේ මේ ලෝ වැඩ සංකරාවේ ලියවෙන හැටි මේ අපේ බුදුහාමුදුරුවන්ගේ බුදු බණ පදක අජ්ජේව කිච්ඡං ආතප්පං කෝ ජඤ්ඤා මරණං සුවේ. අද කරන්න තියෙන එක අදම කරන්නට අපි හෙට මැරෙයිද කියලා අපි දන්නේ නැහැ කියලා තමයි මේ සඳහන් කරලා තියෙන්නේ. ඇත්තටම අපි අද ජීවිතේ ගත කරනකොට අපේ අද ජීවිතේ සුවපත් කරගන්නටත් අද යහපත් කරගන්නටත් හෙට මැරෙයිද දන්නේ නැහැ, කොයි වෙලේ මැරෙයිද කියලා දන්නේ නැහැ කියන කල්පනාවෙන් ජීවත් වෙන්නටත් බුදුබණෙන් කියපු දේම පද්‍යයෙන් කියන්න, කවියෙන් කියන්න මේ රටේ බිහි වෙච්ච ස්වාමින්ද්‍රයන් වහන්සේලා, ඒ වගේම තමයි ගිහි කවියන් කොයි තරම් දුරට වෙරවීරිය දරලා තියනවද, ව්‍යායාම් කරලා තියනවද, උත්සාහ කරලා තියනවද. අනිත් පැත්තට බැලුවොත් එimhe බුදුගුණ අලංකාරය. බුදුගුණ අලංකාරයේ වරද්දවරක් කියවීම තුලින් යම් කෙනෙකුට ලෞතර බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාව, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය, බුදු සිරුර මැවිලා පේන්නේ නැත්තම් ඒක මහා පුදුමයක්. පේනවා එහෙම. කියන්නේ මිහිඳු හාමුදුරුවන්ගේ වැඩමවීම තුල කවියෙකුට හැකි වෙලා තියෙනවා සිව්පදයක් තුලින් බුදුරජාණන් වහන්සේගේ දේහය කවි නිර්මාණයක් තුලින් ගොඩනගන්න. කාව්‍ය ශේඛරය, ගුත්තිල ජාතකයේ ආශ්‍රයෙන් ලියලා තියෙන ගුත්තිල කාව්‍ය, සසඳා වත, මේ පද්‍ය කෘති මහා විශාල ප්‍රමාණයක්.
අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම අමාවතුර, බුත්සරණ, දම්සරණ, සංඝසරණ මේ ආදී කොට ගත්තා වූ මහා සාහිත්‍ය වංශයේ පූජාවලිය අපි ගොඩක් ප්‍රිය කරන සද්ධර්මා ලංකාරය, ගම්පොළ යුගයේ සද්ධර්මා ලංකාරය ලියවෙනවා, සද්ධර්ම රත්නාවලිය ලියවෙනවා. ඇවිල්ලා බලපුවාම ධර්මසේන හාමුදුරුවෝ අතින් මේ කියන සාහිත්‍ය කෘති මේ හැම දෙයකම ප්‍රධාන වෙලා තියෙන්නේ උන්වහන්සේගේ වැඩමවීමයි. ඊට අමතරව වැවයි පන්සලයි එහෙම නැත්නම් වැවයි දාගැබයි ගමයි පන්සලයි කියන මේ ශ්‍රේෂ්ඨ සංකල්පය බිහි වෙලා මෙතෙක් කලක් අපේ රටේ සංස්කෘතික භූමිකාව මිහිඳු සංස්කෘතියක් බවට පත් කරගන්නට මිහිඳු මහ රහතන් වහන්සේගේ ආගමනය වැඩමවීම, උන්වහන්සේ වැඩම කරවීම අපේ රටට පුදුමාකාර විදිහට බලපාලා තියෙනවා. අපේ රටේ උන්වහන්සේගේ වැඩමවීමට පෙර භාෂාවක් තිබුණා කියන කතාව සත්‍යයක්. ඒ වගේම තමයි උන්වහන්සේගේ වැඩමවීමට පෙර යම් යම් ඇදහිලි ක්‍රම තිබුණා කියන එක සත්‍යයක්. යම් යම් කතිකාවත් මේ රට තුල තියෙන්න ඇති. හැබැයි අද ලෝකයක් පිළිගන්න, ඒ වගේම තමයි ඇතැම් මිත්‍යා දෘෂ්ටිකයන් පිළිගන්නේ නැති තෙවලා දහම බණ පොතට ලියවෙන්නේ, පුස්කොළ පොතට ලියවෙන්නේ, මුතු ඇමනුවා වගේ ලියවෙන්නේ මිහිඳු හාමුදුරුවන්ගේ වැඩමවීම හේතු කරගෙන. ඒ මිහිඳු හාමුදුරුවෝ වැඩම කරපු නිසා වනපොත් කරමින් අරගෙන ආපු ධර්ම සාහිත්‍ය බණපොත් කරණයට ඇවිල්ලා ත්‍රිපිටකය මුතු අමුණනවා වගේ පුස්කොළ පොත්වල ලියමින් අපිට අද බණ කියන්න සුරක්ෂිත වෙන්නේ උන්වහන්සේගේ වැඩමවීම හේතු කරගෙන. ඒ නිසා අපේ ලංකාව පුනර්ජන්මය ලැබුවයි කියන එක මේ මිහිඳු හාමුදුරුවන්ගේ ආගමනය තුලින් අය අපිට අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ රටේ මිහිඳු සංස්කෘතියේ ස්වභාවය කෙමුදුද කියලා ඔබට තේරුම් කරගන්නට, ඔබට පැහැදිලි කරගන්නට අවකාශය ඕන තරම් අපේ මේ සම්බුද්ධ ශාසනය දිහා බලපුවාම, මේ රට දිහා බලපුවාම, ඒ වගේම තමයි මේ සාහිත්‍ය නිර්මාණ, කැටයන්, ශිල්ප ක්‍රම, අටුවා, සන්නස් මේ හැම දෙෙම හොඳින් විමර්ශනය කරපුවාම මොනතරම් දේවල් අපේ රටට තිලින වෙලා තියෙනවාද කියන එක ඔබට තේරුම් ගන්නට ඊටාම හොඳ දැක්මක් තියෙනවා. එහෙම පිළිගන්න පුළුවන්කමක් තිබෙන්නේ මිහිඳු හාමුදුරුවන්ගේ වැඩමවීම පිළිගන්න අයට පමණයි. ඉතින් ඒ නිසා අද මේ උතුම් පොසොන් පොහොය නිමිති කරගෙන ඊටාත්ම ශ්‍රද්ධාවෙන් යුක්තව සිරස ටීවිත් එක්ක එකතු වෙලා සිරස එක්ක පොහොය දවස ගත කරමින් ඉන්න වෙලාවේ අපේ හාමුදුරුවොත් එක්ක අපි අද යුගාසන ධර්ම දේශනාව තුලින් පැහැදිලි කරගන්නට යෙදුනේ ඇත්තටම සූත්‍රයක් විවරණ කරනවාට වැඩිය අපි කල්පනා කරා සූත්‍ර දේශනාවක් විවරණය කරන එක වටිනවා. ඒ වටින එක, ඒ වටිනාකමේ අගය උද්දීපනය කරලා පෙන්වන්නට, මොකද සූත්‍ර දේශනා කරන්නටත් මිහිඳු හාමුදුරුවන්ගේ ආගමනයනේ අපිට වැදගත් වෙන්නේ. ඉතින් ඒ හින්දා මේ විදිහට මේ සාකච්ඡාව පවත්වන්නට අපි කල්පනා කළේ, මේ විදිහට සාකච්ඡාව පැවැත්වුවා. ඉතින් ඒ නිසා මම අද දවසේදී මේ වෙලාවේ මේකට සම්බන්ධ වෙච්ච හැම දිනාටම මේක නරඹන හැම දිනාටම ආශිර්වාද සිද්ධ කරමින් අපේ හාමුදුරුවන්ට පුණ්‍යානුමෝදනා කරන්නටත්, තව කරුණු කිහිපයක් දක්වන්නටත් ඔබ වහන්සේගේ කරුණු දැක්වීමට කාලය මම ඔබ වහන්සේට පෙන්වලා දෙනවා. අපේ මහින්ද හාමුදුරුවෝ කවියක් ලියනවා, ජාතිය රන් විමනක් වේ ආගම මිනි පහනක් වේ කියලා. ඒ කවිය අපි සඳහන් කරා. ඒ ආගම නිමිති පහන ආලෝකමත් කරන්නට ඔබට ජාතික වගකීමක් තියෙනවා. අපි දන්නවා අපේ ඉතිහාසයේ පිළිබඳව සාකච්ඡා කරාට පස්සේ දෙවන රාජසිංහ රජ සමයේදී ලංකාවේ සිරකරුවෙක් බවට පත් වෙලා හිටිය රොබර්ට් නොක්ස් එතුමා ලංකාවෙන් නිදහස් වෙලා යනකොට එක පොතක් ලියනවා, එදා හෙළදිව කියලා. ඒ එදා හෙළදිව කියන පුස්තකය මම හිතනවා මෙදා හෙළදිව සිටින සියලුම දෙනාට පරිශීලනය කිරීමට අවශ්‍යම කරන කාරණාවක්. මොකද එදා හෙළදිව මිනිසුන් අතර තිබිච්ච එකමුතු භාවය. දැන් මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා අපිට ධර්මයක් වශයෙන් දේශනා කරන්නට යෙදුනේ බුදුරජාණන් වහන්සේගේ ශාන්ත පණිවිඩය.
බුදුරජාණන් වහන්සේගේ ශාන්ත පණිවිඩය තුලින් මේ සිත් සතන් සකස් කර ගැනීමේ වැඩපිළිවෙල අපිට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නට දුනා. දැන් ඔබ දන්නවා අපේ හාමුදුරනේ අපිට බොහෝම වැදගත් වෙන කාරණාවක් තමයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට බුදුරජාණන් වහන්සේගේ දේශනාව ගෙනාවෙන් පස්සේ අපි ඒකින් ප්‍රයෝජන ගන්නේ කොහොමද කියන කාරණාව. දැන් ගොඩාක් අය මේවා සාකච්ඡා කරන මට්ටමින් තියෙනවා. නමුත් කවුරුත් ප්‍රයෝජනයකට ගන්න උත්සාහයක් දරන්නේ නැහැ. දැන් අපි දන්නවා අද ලෝකෙම අසරණ වෙලා ඉන්නේ. අපිට ඒ පිළිබඳව මම හිතනවා වචනයක් නොකියුවොතින් ලොකු ප්‍රශ්නයක් ගැටලුවක් මතුවෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ මේ අපේ සාංශාරික වශයෙන් මේ ජීවිත ගමන සකස් කරගන්නට, මේ ලෝකය පිළිබඳව යම්කිසි අවබෝධයක් ඇති කරගන්නට, ජීවිතය පිළිබඳව යම්කිසි අවබෝධයක්, යම්කිසි වැටහීමක් ඇති කරගන්නට බොහෝ කරුණු කාරණා අපිට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා අපි බලන්න ඕනේ එකින් එක පිළිබඳව විමසලා අපි දන්නවා අපේ ජීවිතය ගත්තට පස්සේ දැන් අපේ ජීවිතය තුලින් අපේ ජීවිතයේ තියෙන යථාර්ථය කුමක්ද කියලා අවබෝධ කරගන්නට හොඳම කාලවකවානුවක් තමයි මේ අපි හැම කෙනෙකුටම ලබලා තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම ආගමක් විදිහට, ජාතියක් විදිහට හැම කෙනා තුළම එකමුතුතාවය. දැන් රොබර්ට් නොක්ස් වාර්තාවේ තියෙන සිංහලයෝ ළඟ හොඳ එකමුතුකමක් තියෙනවා. දැන් අපේ හාමුදුරනේ අපි ගත්තට පස්සේ ඈත අතීතෙදී අපේ sannivedana ක්‍රමයක් තිබ්බා. මේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කිරීමත් සමග මේ නව sannivedana ක්‍රමය. ඒ කියන්නේ ගමේ පන්සල හරහා සංස්කෘතියක් ගොඩනගුණා අපේ. පන්සලෙන් ගමට යම්කිසි පණිවිඩයක් දුන්නා. පන්සලෙන් ගමට ආධ්‍යාත්මික පෝෂණයක් ඇති කර ගැනීම සඳහා යම් ක්‍රියාවලියක් සකස් කරලා දුන්නා. එතකොට ගමේ සමහර වෙලාවල් වලට sannivedana ක්‍රම බොහෝමයක් තිබුණා. ගමේ ගාන්ටාරේ නාද වෙන විදිහක් තිබුණා. ගාන්ටාරේ හිමීට නාද වෙනකොට පන්සලේ පූජාවක්. ගාන්ටාරේ එක දිගට නාද වීගෙන යනකොට පන්සලට අනතුරක්. ඒ වගේ අතීත ගැමියන් පුරුදු වෙලා හිටියා මේ මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන දූත පිරිස ලංකාවට බුදුදහම ගෙනීමත් සමගම පරෝපකාරය සිද්ධ කරන්න. කාටරි කරදරයක් වුණාට පස්සේ, විපතක් වුණාට පස්සේ, හිරිහැරයක් වුණාට පස්සේ පැරණි ක්‍රමයක් තිබ්බා. පාරට බහැලා හයියෙන් හුවක් තියන්න. හුවක් තිබ්බට පස්සේ උළුවතු පත්තු කරගෙන විශාල පිරිසක් ඒ දෙසට එන ක්‍රමයක් තිබ්බා. දැන් අද බලන්න කවුරු හරි කෙනෙකුට ප්‍රශ්නයක් වුණොත්, කවුරු හරි කෙනෙකුට ගැටලුවක් වුණොත් එහෙම එළියට බහැලා හයියෙන් හුවක් තිබ්බොත් මොකද වෙන්නේ? ඒ හූ කියපු කෙනාට හොඳට ගුටි ගන්න පුළුවන් මොකද මිනිහ හූ කියන්නේ කියලා. ඒ தත්වයක් අපිට උදා වුණා. ඒ වගේම දැන් බලන්න අපේ කවියක් තියෙනවා එව කව බොව කියන බුදුගුණ අලංකාරය තියෙන්නේ. එව කව බොව කියන තෙපුලෙන් පිරුණු හැමතැන මිහිඳු සංස්කෘතිය. අපේ දානය කියන එක අර්ථවත් විදිහට මිහිඳු මහරහතන් වහන්සේගේ පැමිණීමත් සමගම සිදු වුණ අතීතයේ බොහොම රාක්ෂයන් පුදන ක්‍රමයක් තිබුණා. රාක්ෂයන් උදෙසා ගස්ගල් පර්වත වලට කෑම පුදන්න ගත්ත සමහර අය. අපි සතුව යම් තාක්ෂණික ක්‍රමවේදයක් තිබුණා. ඒක ඇත්ත. ඒක අපි පිළිගන්නවා. නමුත් ආගමික වශයෙන් දියුණු මානසික මට්ටමක් ගොඩනගා ගන්නට අපි කිසි කෙනෙකුට පුළුවන්කමක් ඇති වෙන්නේ නැහැ. ඒකට ප්‍රධානතම හේතුව තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. බුද්ධ වචනයෙන්ම කියනවා මගේ ඇවෑමෙන් ශාස්ත්‍රූවරයා ධර්මය. බුදුරජාණන් වහන්සේටත් වැඩිය තැනක් බුදුරජාණන් වහන්සේ ධර්මයට දීලා තියෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ වැඩම කරාට ධර්මය මෙහි ස්ථාපිත කරේ නැහැ. උන්වහන්සේගේ බුද්ධ වචනේ 84000ක් ධර්මස්කන්ධය හිස මත දරාගෙන, මනසේ දරාගෙන ඒ සියල්ලම මේ උතුම් පුදබිමේ දිග හරින්නට යෙදුණා. ඒ නිසා හැම තැනම එන්න යන්න ඇවිල්ලා කාලා බීලා යන්න කියලා කිව්වා. දැන් බලන්න මේ කාලවල දැන් අද අපිට අන්තිම ඛේද ජනක තත්ත්වයක් මේ කාල වෙනකොට බුදුහාඳුරන්ගේ උපන්දිනේ, මිහිඳුහාඳුරන්ගේ පැමිණීම වෙනකොට මිනිස්සු මහා පාරවල් වලට බැහැලා බලහත්කාරයෙන් කන්න දෙන්නේ. වාහන වලට පැනලා බලහත්කාරයෙන් නේද? තේ ටිකක් දෙනවා. කවුරු හරි මොනවා හරි කෝපි ටිකක් දෙනවා. නේද? මොනවා හරි පළතුරු බීමක් දෙනවා. මොන හරි දෙනවා. මොන හරිද බලහත්කාරයෙන් කොඩි අරගෙන වාහන වලට පැනලා බලෙන් කණ්ඩ දෙන එකම කාලවල මේවා අපිට. අපි ඒවා ගත වුණා. අවාසනාවකට අවුරුදු 3ක් තරම් කාලයක් තිස්සේ ඉඳලා අපි ඒවා දැක්කේ නැහැ. හැබැයි ඒක ජනප්‍රිය බුදුදහම වෙන්න පුළුවන්. නමුත් කොහොම හරි කමක් නැහැ. ඒ බුදුදහම තුලින් හරි මිනිස්සෙක් සතුටින් පින්කමක් කරා. එකිනෙකාට උදව් කරන ක්‍රමයක් කරා.
කෙනෙකුට කියන්න පුළුවන් දැන් තමයි නියම පොසොන් තියෙන්නේ කියලා. ඒක ඇත්ත. නමුත් සංස්කෘතික මේ වශයෙන් අපි හැම කෙනෙකුටම ජීවිතයට එකතු කරගන්න පුළුවන් සහයෝගිතා එකමුතුකම කියන එක අපි හැම කෙනෙක් තුළම ගොඩ නැගුණේ මේ උතුම් පුරපසළොස්වක පොය දවස්වල. ඒ වගේම අද වෙනකොට බොහෝ දෙනාගේ තත්වය බොහෝ දෙනාගේ ක්‍රමයේ වෙනස් ස්වභාවයකට පත් වෙලා තියෙනවා. අපි හඳුන්නේ දැන් ඒ වෙනුවට බොහෝ දුරට එව කව බොව නෙමෙයි සමහර අය මහා ඉංග්‍රීසි භාෂාවෙන් වාක්‍ය නිර්මාණය කරලා තියෙනවා beware of dog නේද? බල්ලන්ගෙන් ප්‍රවේශම් වන්න. මහා දරුණු භයානක බල්ලෝ ඉන්නවා. මේ පැත්ත පලාතෙන් දෙපා භයානක බල්ලෝ ඉන්නවා. ඒ නිසා මේ පැත්තෙවත් එන්න එපා. කවුරු හරි කෙනෙක් නේද? නැති බැරි කමට. දැන් දානීය තුලින් දැන් අපිට දන්නවා പ്രേතවත්තු පාළියේ තියෙනවා එක പ്രേතෙක් ඉන්නවා අපේ හඳුරන්නේ එක අතකින් එක අතක් දිව්‍යමය අතක්. අනිත් අත പ്രേතයෙකුගේ අතක්. එයා කරලා තියෙන්නේ මොකද? ගෙදරට කවුරු හරි කෙනෙක් මොන හරි ඉල්ලගෙන ආවට පස්සේ එයා දීලා නැහැ. බොහෝ ධනෙ තිබුණා. මොනතරම් ධනෙ තිබුණත් ආන් අතන තියෙනවා කියලා අතින් පෙන්නලා තියෙනවා. දැන් මේ මිහිඳු හාමුදුරුවෝ දේශනා කරපු බණ අපිට ගන්න පුළුවන්. අඩුම තරම මේ කාලේ අපිට දානයක් දෙන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ගෙදර ඉඳගෙන නේද? ප්‍රතිපත්තිමේ වශයෙන් සිල් රකින්න එකවත් ප්‍රතිපත්තියක් විදිහට දානයක් විදිහට සීලය ආරක්ෂා කරගන්න එකවත් අපි එක සිල්පදයක්. අපිට සිල්පද ඔක්කොම ආරක්ෂා කරන්න බැරි වෙන්න පුළුවන් කමක් නැහැ. එකක් කැඩනොත් ඔක්කොම කැඩනවා කියලාත් අපි දන්නවා. නමුත් එකින් එක ආරක්ෂා කරලා අපි හැම කෙනෙකුම ආධ්‍යාත්මික වශයෙන් දියුණු මිනිසුන් පිරිසක් බවට පරිවර්තනය වෙන්නට ඕමනා කරනවා. වර්තමානයේ ඇති වී තත්ත්වයේ සියල්ලක්ම උපසමනය කරලා ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්කමක් ඇති වෙනවා. ඒ නිසා අද දවසේ මේ ස්ථානයට වැඩම කොට වදාළ අප හිතවත් කල්යාණ මිත්‍ර ගෞරව ශාස්ත්‍රවේදී සගමනෝමදසි හාමුදුරන් වහන්සේ ඇතුළු මේ මිහින්තලා පුදුමින් වැඩ සිටින පරම පූජනීය මහා සංඝරත්නයටත් එවාගේම මේ ධර්මයේ ශ්‍රවණය කර ඔබ සියලුම දෙනාටත් උතුම් ධර්ම අවබෝධයේ පිණිස මෙම බණපද පාරමිතාවක් වේවා කියලා සාදු කියමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. ඒ යුගාසන ධර්මදේශනය පැවැත්වුවේ ශාස්ත්‍රවේදී පූජ්‍ය දලුගම සමිත ඥාන ස්වාමින් වහන්සේ ඒ වගේම ශාස්ත්‍රපති පූජ්‍ය සගම අනුමදසි ස්වාමින් වහන්සේ. ලංකාවේදී හමු වෙන ප්‍රථම අක්ෂර බ්‍රාහ්මී අක්ෂර හමු වෙන්නේ මිහින්තලා. උත්තේ රජ දවස අගත අනගත චතුදිස සගස දිනේ ආදී වශයෙන් බ්‍රාහ්මී අක්ෂර වලින් ශිලාලේඛනවල සඳහන් වෙනවා. එසේනම් ගෞරවනීය මහා සංඝරත්නය දහස් ගණනින් මේ ස්ථානයේ වැඩ වාසය කරා. එවන් කාල වකවානුක වර්තමානයේ මිහිඳු මහරහතන් වහන්සේ උදා කළේ ශාසනික මෙහෙවරේ වර්තමාන ස්වාමින් වහන්සේලා දෙනමක් ඒ සද්ධර්මයේ දේශනා කළේ. එසේනම් නැවත වතාවක් ඔබ මිහින්තලා පුදබිමේදී මුණ ගැසෙන ඔබට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලැබේවා.